හරි ආයිබෝන් පුතේ එහෙනම් සියලු දෙනාටම සුබ දර්ශනා අපි ප්‍රජනනයේ පාඩමේ කියන්නේ ශාක ප්‍රජනනයේ පාඩමේ බොහෝ දුරට අවසාන දවස වෙත තමයි ඔයාලා ළඟා වෙලා තියෙන්නේ නේද? එතකොට මේ පසුගිය දවසේ ඒ කියන්නේ ගිය සතියේ අපි අවසන් කරලා තියෙනවා මෙන්න මේ ස්ථානය දක්වා. ඒ කියන්නේ මොකක්ද කියලා චුට්ටක් මතක් කරගමු. ඔයාලට මතකයි මං හිතන්නේ මේ පරාගයක් ඇවිල්ලා වැටුණා කොහෙටද කලංකය මතට. අපි ඔන්න ඔතන තමයි නැවතිලා ඉන්නේ නේද? පරාගයක් ඇවිල්ලා පතනය වුණොතින් කලංකය මත ඒ සිද්ධියට කිව්වා අපි පරාගණය කියලා. නේද? හරි. ඒක ශාක ලෝකයේ සිද්ධ වෙන ප්‍රධාන පුතේ සංසිද්ධියක් වුණා. එතකොට එහෙම පරාගය වැටුණාට පස්සේ මොකද වෙන්නේ? අපි කිව්වා අපි දන්නවා මෙන්න මේ පරාගය වැටුනම කලංකය මත තියෙන විශේෂ සීනි ද්‍රාවණයක් නේද රසායනික ද්‍රව්‍යවල ලොකු බලපෑමක් මෙතනදි තියෙනවා. එතකොට අනිත් එක තමයි මේකේ ඇතුලේ මේ තියෙන්නේ වෙනම අපි ගලවලා ගත්ත ජායාංගය කලංකය කීලේ ඩිම්බකෝෂය කියන කොටස විතරයි වාට මේ පුෂ්පයක පෙන්වලා තියෙන්නේ නේද? එහෙනම් කලංකය මත තියෙන සීනි ද්‍රාවණය නිසා සහ මේකේ ඇතුළේ ඩිම්බ කෝෂය තුලින් පැමිණෙන රසායනික ද්‍රව්‍ය මං ටිකක් ඒ කියන්නේ පණිවිඩයක් කරනවා අර අපේ මිනිසාගේ වගේම සත්තුන්ගේ වගේම හෝමෝන වගේ බලපෑමක් මේකේ තුලක් තියෙනවා. එතකොට මෙයා යවන යම් පණිවිඩයක් මත කලංකය මත තියෙන සීනි ද්‍රාවණයක් මත මෙන්න මේ කියන පරාගය පැලවෙන්න ගන්නවා. අපි කියනවා පැලවෙනවා කියලා. පැලවෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ පරාගය ආට පේනවා පුතේ නාලයක් බවට පත් වෙනවා. ඒ නාලය බවට පත් වෙලා තමයි කොහොම කලංකය දිගේ කලංකය මත වැටිච්ච පරාගය කීලය දිගේ පහළට පරාග නාලයක් විදියට වර්ධනය වෙනවා. තේරුණාද? අන්න ඒක හරියට මං කිව්වා අර පාවඩයක් දාගෙන එනවා වගේ. කාටද කවුරු වඩම්මන්නද මේ පාවඩේ දාන්නේ? මෙන්න මේ පරාගය තුල තියෙන පරාගයක් තුල තියෙන ලක්ෂණ ටික. ගේන පරාග න්‍යෂ්ටිය. තේරුණාද? ඒ පරාග න්‍යෂ්ටිය පහළට එන්න ඕන. එන පාර තමයි මේ පරාග නාලය විදියට වර්ධනය වෙන්නේ. කොහොම හරි එනවනේ නේද? ඔබ හොයාගෙන කවුරු සොයාද මේ එන්නේ වයිපුතේ මේ ඩිම්බ කෝෂය තුල තියෙන ඩිම්බ සොයාගෙන. ඔයාලට පේනවා එක පරාගයක් නෙමේ වැටිලා තියෙන්නේ. නේද? පරාග රාශියක් කලංකය මත වැටිලා තියෙනවා. ඒතර ඔක්කොම ගොඩක් වෙලාවට හරිද? එක්කෙනෙක් නෙමේ ගොඩක් අය පැමිණෙනවා පරාගනාල හදාගෙන පරාග න්‍යෂ්ටිය ගේනවා. ඒ ගෙනල්ලා මේක ඇතුලේ සමහර විට එක ඩිම්බයක් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එක පරාගයකින් වැඩේ ඉවරයි. නමුත් සමහර අපි දන්නවා දෙලුම් වගේ ශාක, ගස් ලබු, peer නේද? ඒ වගේ ඒවයි ගොඩාරියක් බීජ තියෙනවනේ. එහෙනම් ඒ කලින් බීජ කියලා කියන්නේ මොකක්ද? කලින් ඩිම්බ. එන ඒ ඩිම්බ මෙන්න මේ විදියට පරාග න්‍යෂ්ටි ඇවිල්ලා එකතු වෙනවා. අපි ඔන්න ඔය සිද්ධියට තමයි ළමයි කිව්වේ මොකක් කියලාද? සංසේචනයක් වෙනවා කියලා. පුතේ ඒතකොට මිනිසාගේ වගේමයි මේ පරාග න්‍යෂ්ටිය ඇවිල්ලා ඩිම්බ න්‍යෂ්ටියත් එක්ක. එහෙම නැත්නම් අපි තව විදිහකට කියනවා පුඤ්ඤෂ්ටිය, ජායා න්‍යෂ්ටිය සමග. තේරුණාද? ජායාංගය කියන්නේ මේ කොටස නිසා ජායා න්‍යෂ්ටිය ඩිම්බ කෝෂය ඇතුලේ තියෙන. කොහොම හරි මේ දෙන්න එකතු වෙනවා. අන්න ඒ එකතු වීම තමයි අපි කියන්නේ සංසේචනයක්. ඔය සංසේචනයේ ප්‍රතිඵලය තමයි ළමයි යුක්තාණුවක් කියන එක අපගේ වගේම හට ගන්නවා. කොහෙද පුතේ නම් යුක්තාණුව හටගන්නේ? ඩිම්බ කෝෂ තුල. සාමාන්‍යයෙන් එක යුක්තාණුවක් නෙමේ අපේ වගේ යුක්තාණු රාශියක්. ඇයි? ඩිම්බ ගොඩක් තියෙනවනේ. පරාග ගොඩකට මංකුව එන්න පුළුවන්. ඒ නිසා යුක්තාණු කීපයක් ඇති වෙන්නත් පුළුවන්. පැහැදිලිද? right. ඉතින් ඔන්න ඔය සිද්ධි අපි කියනවා සංසේචනය. මම ඔයාලට නෝට් එක ගිය සතියේ මෙතනට වෙනාම කතා කරා. මම මේ දැන් ආපහු කිව්ව එක. ඒ ටික ඔයාලට ඊයේ රාත්‍රියේ මම හිතන්නේ
ඔයාලගේ group එකට දැම්මා. මෙන්න මේ රූපය ඇලවිලා තියෙන්න ඕනේ ඔයාලගේ. මේ රූපය අලවලා තියෙන්න ඕනේ. මේ රූපය අලවලා මේ පැත්තේ ලියන්න ඉඩ තියලා ඇති කොහොමද සංසේචනයක් වෙන්නේ කියලා. ඒ ටික ලියා ගන්න. එතකොට 36 වෙනි පිටුවේ දාලා තියෙනවා. හරි නේද? ඔන්න සංසේචනය කියන සිද්ධිය සිද්ධ වෙලා දැන් ඉවරයි. ඊට පස්සේ වෙන කතන්දර ටික තමයි අද දවසේ ඔයාලත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ මේ සංසේචනයක් වුණාට පස්සේ යුක්තාණුව බවට පත් වෙලා මේ පුෂ්පයට මොකද වෙන්නේ කියන දේ. අපි බලමු මොකද වෙන්නේ කියලා නේද මේ මලට. හරිද? right. මෙන්න බලන්නකෝ. අර පශ්චාත් මරණ විපර්යාස වගේ නේද? එහෙම කියන්නේ කොහොම මොකද්ද? පශ්චාත් මරණ පරීක්ෂණේ. ඒ වගේ මලකක් තියෙනවා පශ්චාත් සංසේචන විපර්යාස සිද්ධ වෙනවා. හරිද? right. ඒව ටික මොනවද කියලා බලන්න. මොනවද වෙන්නේ? ඔයා හිතන විදියට. මේ තියෙන්නේ සම්පූර්ණ ඔන්න අර්ධ පුෂ්පය. මල තියෙන්නේ නේද? දැන් මෙතනට වැටිච්ච පරාගෙත් ඔහොම ඇවිල්ලා මේක ඇතුලේ සංසේචනයක් තුනක්. හරි. එහෙනම් සංසේචනයක් වුණාට පස්සේ මොනවද වෙන්නේ කියලා තමයි බලන්න යන්නේ. උදේ දැන් වැඩක් නෑ මේ අනිත් පරාග දානි මේ රේණු මේවා එකක්වත් වැඩක් නෑ. ඒවා වේලෙනවා. ඔන්න පළවෙනි වැඩේ. ඊළඟට මේ මල් පෙති නේද? අපි පොඩි කාලේ මල් පෙති කිව්වට අපි නමක් කිව්වම ඒවට මොනවද? ඔව් කලංකය නෙමෙයි මේ මොනවාද මේවට කියන්නේ? මුකුටය නැත්නම් අපි කියනවා දලපත්‍ර කියලා නේද? මේ වර්ණවත් දලපත්‍ර. ඒවා වැඩක් නේද? දැන් සංසේචනය වුණාට පස්සේ ආයි සත්තු ගෙන්නගෙන වැඩක් නෑ නේද? ඒ නිසා වර්ණවත් උනේ එකට නේද? අලංකාර වුණා, සුවඳවත් වුණා. ඔයාලට මතකයි පරාගණය කරගන්න. නේද? පරාගයක් ගෙනල්ලා මෙතනට වට ගන්න තමයි මෙයා ලස්සනට සුවඳට හිටියේ. දැන් වැඩක් නේ. ඒ නිසා මොකද වෙන්නේ පුතේ? දලපත්‍ර වේලනවා. රේණු වේලිලා යනවා. කලංකෙත් වැඩක් නේ. මෙයක් වේලෙනවා. කීලය වැඩක් නේ. ඒවා ඔක්කොම වේලෙනවා. අනිත් එක තමයි මයිත්තේ මේ පිටින්ම පුෂ්පයක තිබිච්ච පළවෙනි පත්‍ර වලය. පොඩි කාලේදී පුෂ්පයේ ඇතුලේ කොටස් ආරක්ෂා කරපු බොහෝමයක් කොළ පාටයි කියලා අපි කිව්ව මණිපත් ඒවත් හැලිලා යනවා. හැබැයි ළමයි සමහර පුෂ්ප තියනවා පුතේ මණිපත්‍ර ඵලයක් හැදෙද්දිත් තියෙනවා. දැන් ඔන්න ඔයාලට තේරෙනවා. ඒතකොට මේවා ඔක්කොම මෙතන මේවා ඔක්කොම වේලිලා ගියාට පස්සේ මම ඔයාලට කිව්වද ඩිම්බ කෝෂයක් වේලෙනවා කියලා? නෑ. එහෙනම් මේ ඩිම්බ කෝෂය තමයි අන්න අර පුෂ්පය එල්ලි තිබිච්ච පුෂ්පය නැත්නම් පුෂ්පය පිපිලා තිබිච්ච තැන ගෙඩියක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මම පුතේ ඵලයක් බවට පත් වෙනවා. මෙන්න බලන්නකෝ එහෙනම් ඔන්න සිද්ධ වෙන දේවල් ටික. මම ඔයාලට පෙන්නන්නම් නැවතත් මේ පුෂ්පයක් තුල තියෙන දේවල්. ඩිම්බ. ඔන්න හොඳට බලන්න. මේක ඇතුලේ නම් කිරීම හොඳට බලන්න මේ තියෙන්නේ. ආන්න ඩිම්බ. හරිද? ඊළඟට පුතේ ඒ ඩිම්බයක් වටා තියෙන ඒවා අපි කියනවා ඩිම්බාවරණ. හරිද? වැඩි අමාරු දෙයක් නෙමෙයි මම කිව්වේ. ඩිම්බ තියෙනවා ඩිම්බ කෝෂ ඇතුලේ ඒ ඩිම්බයක් වටා ඩිම්බ ආවරණ තියෙනවා. තටම ඩිම්බ ආවරණ දෙකක් තියෙනවා. සමහර ඒවා තුනක් තියෙන්නත් පුළුවන්. ඩිම්බ ආවරණ කියන ඒවා. හරිද? right. ඊට පස්සේ ඔන්න මේ ගෙඩිය මොකක්ද මයිපුතේ? ඩිම්බ කෝෂය නේද? ඩිම්බ කෝෂය. එහෙනම් ඩිම්බ කෝෂය ඇතුලේ ඔන්න ඩිම්බ තිබ්බා. ඩිම්බ වටා ඩිම්බාවරණ තියෙනවා. තේරුණා නේද? තව බලමු මොනවද තියෙන්නේ? ඩිම්බ කෝෂ විත්තිය තමයි පුතේ මේ පිටින් තියෙන්නේ. ඩිම්බ කෝෂ විත්තිය කියලා අපි කියනවා. හරිද? මේ හැම දෙයක්ම වෙනස් වෙනවා පුතේ සංසේචනයත් එක්ක. ඔයාගෙන් ප්‍රශ්නයක් අහන හොඳ තැනක් විභාගෙදි. සංසේචනය වුණාට පස්සේ සිදුවන විපර්යාස අහලා තියෙනවා. ඉස්සරහටත් අහන්න පුළුවන්. හරිද? ඒවට තමයි අපි කියන්නේ පශ්චාත් සංසේචන විපර්යාස.
එහෙනම් අපි ඉස්සරලා දැනගන්න ඉපැයි මේකේ මොනවද මේ තියෙන්නේ? ඩිම්බ කෝෂ බිත්තිය, ඩිම්බාවරණ තව තියනවද බලන්න? නෑ නේද? එහෙනම් ඒවට මොකද වෙන්නේ බලමු. ඔන්න පළවෙනි වැඩේ අපි අද දවසේ කතා කරන පශ්චාත් සංසේචන විපර්යාසවල පළවෙනි දේ තමයි මම පුතේ දැන් සංසේචනය වෙලා ඉවරයිනේ නේද? එහෙනම් ඩිම්බපත් වෙනවා ළමයි මොනවා බවටද පුතේ? බීජ බවට. ඔන්න දැන් ඔයාට ශාක ලෝකයේ ප්‍රජනනය ගැන හොඳ අවබෝධයක් තියෙනවා නේද? අපි ආපු ආකාරය ප්‍රජනනය වර්ග දෙකකට බෙදුවා නේද? ඊට පස්සේ ඒකේ ලිංගික ප්‍රජනනය කියන එක තමයි මේ පුෂ්පය මගින් සිද්ධ කරන්නේ නේ. එහෙනම් ඒකේ සුවිශේෂී අවස්ථාව පරාගණය වුණාට පස්සේ සංසේචනයක් වුණා. සංසේචනය වුණාට පස්සේ මේ පුෂ්පය තුල සිද්ධ වෙන වැඩ ටික තමයි ඔයාට මේ පෙන්නගෙන යන්නේ මම. හරි නේද? right. එහෙනම් අවබෝධය තියාගන්න කටපාඩම් කරන්න එපා වැඩිය. බීජ වුණා. කවුද බීජ උනේ? කලින් ඩිම්බ නේද? කලින් තිබුණේ ඩිම්බ. අන්න ඒගොල්ලෝ බීජ බවට පත් වෙනවා. එන්න පුතේ දෙවනි දේ. ඔයාට මම දැන් චුට්ටකට කලින් කිව්වා ඩිම්බ වටා තියෙන ආවරණ තමයි පුතේ ඩිම්බාවරණ. ඒගොල්ලෝ මොකද වෙන්නේ මෙන්න බලන්නකො. ඔන්න ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වෙනවා. ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වෙනවා. පැහැදිලිද? right. එහෙනම් ඔන්න දෙවෙනි වැඩේ. පැහැදිලිනේ? ඩිම්බ බීජ වුණා. ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වෙනවා. තව මොකද වෙන්නේ? තව වැඩ වෙනවා. තව මොනවද වැඩ? ඒවත් තියෙනවා පුතේ. ඒ කියන්නේ මල් වල බීජ නැති ඒවාක් තියෙන්න පුළුවන්. තියෙන ඒවායි තමයි මේ වැඩේ වෙන්නේ. හරි. තියෙන ඒවා තමයි මේ දැන් රෝස වගේ දේවල් අපි කිව්වා මේ ළමෙක් ප්‍රශ්නයක් අහනවා රෝස වල එහෙම තියෙනවද නැද්ද කියන එක. ඒවයි වැඩිපුරම අපි අතු බැඳීම් වගේ දේවල්නේ රෝස බෝ කරේ නේද? ඒ නිසා ඒවයි ප්‍රචලිත නෑ ලිංගික ප්‍රජනනයක් කියන එක. හරිද? මල් පිපෙන්න හේතුව මල් පිපෙන්න ඕන නිසා මල් පිපෙනවා එතකොට. හරි? එතකොට ඒකෙන් ඵලයක් ඇති වෙනවා කියලා අපි රෝස ගෙඩි කියලා මුකුත් කන්නේ නෑනේ. නේ? ඒ නිසා ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවික සිද්ධිය විදියට අපි බලන්නකො මේක කතා කරගෙන යද්දි මොකද වෙන්නේ කියලා නේද? හරි. ඩිම්බ කෝෂය පුතේ පත් වෙනවා ඔන්න බලන්නකො. ඩිම්බ කෝෂය කියන්නේ මේ ගෙඩියම. හරි. වැඩිදුර මහා ගොඩක් දේවල් හිතන්න අවශ්‍ය නැහැ. පාඩමට අවශ්‍ය දේවල් ටික හිතාගත්තම ඔයාට ඇති. හරිද? අරකෙ මෙහෙම වෙන්නේ නැහනේ. ඒව පරීක්ෂණ කරලා හොයාගන්න වෙනවා. ඒකේ බීජ නැද්ද? ඒකේ ඩිම්බ නැද්ද නේද? ඒවා ඉතින් ඔයා අනාගතයේදී පරීක්ෂණ කරලා Tamanට හොයාගන්න වෙනවා. ඔයා ඩිම්බ තියුනේ නැද්ද? ඒවයි බීජ වෙන්නේ නැත්තේ. ඒ දේවල් ගැන. ඒ දේවල් අපි මේ පන්ති වලදී කතා කරන්නේ නැහැ. හරිනේ නේද? හරි. ඒවා හොයාගන්න ක්‍රමක් තියෙනවා. ඒ ඔස්සේ හොයාගන්න. එතකොට ළමයින්ට කියන්නේ සමහර දේවල් ඕන නැති ඒවා ඉගෙනුවාම ඒවත් එක පුතේ පටලවා ගන්නවා. හරි. ඒ නිසා අහගෙන ඉන්න ඩිම්බ කෝෂය පත් වෙනවා කවුරු බවටද? ඵලයක් බවට. හරි. ගෙඩිය කියන්නේ ඕක. ඔන්න ගෙඩිය. හරිද? ඩිම්බ බීජ වුණා. ඩිම්බාවරණ බීජාවරණ වුණා. ඩිම්බ කෝෂය ඵලයක් බවට ගෙඩියක් බවට පත් වෙනවා. හරි නේද? තව මොනවද වෙන්නේ? මෙන්න මේක සමහර අවස්ථාවල ඒ කියන්නේ ඩිම්බ කෝෂ බිත්තියක් තියෙනවනේ නේ. මේ තියෙන බිත්තියල මේ වටේ මේ ඩිම්බ කෝෂ බිත්තිය තමයි ළමයි ඵලයේමයි පුතේ පලාවරණය වෙන්නේ. ඔන්න බලන්න. පලාවරණය. දැන් අපි කියනවානේ අඹ ගෙඩියක ලෙල්ල නේද? අනාසි ගෙඩියක පිට ලෙල්ල අපි කපලා ඉවත් කරන්නේ. ඒක තමයි පුතේ පලාවරණය. එතකොට පොල් ගෙඩියක ලෙල්ල නේද? අපි ලෙලි ගහනවා කියන්නේ පොල් ගෙඩියක්. අන්න ඒක මොකක්ද එතකොට? ඒ පලාවරණය. පැහැදිලිද? එතකොට පොල් ගෙඩිය කියලා කියන්නේ ඇතුලේ තියෙන ඒක බීජය.
හරි කට්ට කියන්නේ බීජාවරණ නොම දේවල් තියෙනවා. එහෙනම් කොස් ඇටයක් ඔයා හිතන්න. කොස් ඇටේ තමයි බීජය. ඒක කොස් ඇටේ සුද්ධ කරනවා පිට සිවිය. අන්න බීජාවරණ. එතකොට කොස් ඇට තියුනේ කොහේද? අර ලොකු ගෙඩියේ මදුලුත් එක්ක. ඒ මදුලුවක් තමයි මයි පුතේ එතකොට ඩිම්බ කෝෂ බිත්තිය. එහෙනම් ඩිම්බ කෝෂ බිත්තියට නමයි ගොඩාරියක් හැම එකේම නෙමෙයි පුතේ ඩිම්බ කෝෂ බිත්තිය ගොඩක් වෙලාවට මාංශල වෙනවා. අපිට ආහාරයට ගන්න පුළුවන් කොටසක් බවට පත් වෙනවා. එහෙනම් අපි ගස් ලැබු කියලා හූරලා කන්නේ නේද? අන්න මාංශල කොටස. හරි අඹ කියලා කන්නේ දැන් ඇටේ ඇතුලේ තියෙන්නේ නේද? අඹ බීජය. ඒතර පිට තියෙන්නේ අන්න පලාවරණේ. පලාවරණයයි ඩිම්බ කෝෂ බිත්තියයි. ඒ බිත්තියේ කෑම තියෙනවා. එහෙනම්මයි පුතේ මේ තමයි පශ්චාත් සංසේචන විපර්යාස කියන දේවල්. මතකයිද එහෙනම් මොනවද මතක? ඩිම්බ බීජ වුණා, ඩිම්බාවරණ බීජාවරණ වුණා, ඩිම්බ කෝෂය ඵලය වුණා, ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණය බවට පත් වුණා. තව වැඩ කිව්වනේ මම නේ? තව මොනවද කිව්වේ? ඔව් තව වැඩ කිව්වා මෙන්න මේවා. ඒකමයි දෙසරයක් වෙන්න නේ. හරි. මම මෙන්න මේක ගත්තේ ඇයි කියලා බලනවා ඇති. ඔයා දැකලා තියෙන දෙයක් වම්බටු නේ? හරි. මං උතේ ඉස්සෙල්ලා කිව්වා දැන් මේකනේ ගෙඩියනේ. අපි ගෙඩිය නෙමෙයි දැන් අපි විද්‍යාත්මක කියන ඵලය නේද? මේක තමයි ඵලය. උතේ මේ ඵලයේ ඔයාට පේනවා මේක තමයි කලින් මලේ නටුව නේද? නටුව මේ ඩිම්බ කෝෂය තමයි මේ. දැන් ඵලයක් කියලා. අන්න මොනවද මේකේ ඉතුරු වෙලා තියෙන්නේ? මේ කොළ පාටට අන්න පුතේ මණිපත්‍ර එකතු වෙන්නේ හැලෙන්නේ නැතුව ඉතුරු වෙච්ච අවස්ථාවක් තමයි මෙයා. අපි මේකට උසස් පෙළද කියනවා පුතේ අප්‍රපතනී මණියක් කියලා. අප්‍රපතනී කියන්නේ නොහැලී තියෙන මණිපත්‍ර වෙනවා. තව තියෙනවා වෙන්න. තව අවස්ථා තක්කාලි වාදකලා තියෙනවා නම් මේ තක්කාලි වලක් තියෙනවා. අර තක්කාලි ගෙඩිය දැන් සමහරට වෙලද පොළට එනකොට අර වේලිලා හැලිලා යනවා මිසක් නැත්තම් ගහේදී මණිපත්‍ර ටික පුතේ තියෙනවා. තව තැනක් මෙන්න දැකලා තියෙනවා අපි ආස කෑමක් නේද? මැංගුස්තින් මේ තියෙන පුතේ අර පියන් වගේ කප් වගේ තියෙන අන්න මණිපත්‍ර. හරිද මේ මණිපත්‍ර ආන්න මේකේ හොඳට පේනවා මේ ඇතුලේ. එතකොට මේ තමයි මොකද්ද මේ මොකක්ද මේ බීජ නේද? බීජ කියන්නේ බීජ වටා එතකොට මාංශලමය තත්ත්වයක් ආහාර. අපි මේවා ටික හොඳට කාලා නේද? ඇටේ විසි කරනවා. ඇටේ විසි කරනවා. ඔන්න වයි පුතේ මේ අප්‍රපතනී මණි හැලෙන්නේ නැති මණි තියෙන බොහෝ දේවල් මම දැන් සමහර රූප දැම්මේ නේ. එළබටු වගේ දේවලුත් ඔයාට මතකයි දැන්. වම්බටු විතරක් නෙමෙයි නේද? එළබටු ගන්න පුළුවන්. ඒ වගේ බොහෝ දේවල් මාතේ අපිට මණිපත්‍ර හැලිලා නැති ඒවා අන්න සාමාන්‍ය පරිසරය තුල තියෙනවා. හරිද? මම දැන් ඔන්න ගොඩක් දේවල් වත් එක්ක එක දිගට කතා කරගෙන ගියා නේද? අපි බලමු යමු ටියුට් එකට එනවා. ටියුට් එකට යමු. හරි 37 වෙනි පිටුව පලහා බීජ නිපදවීම කියන තේමාවට යන්න. පලහා බීජ නිපදවීම සංසේචනය වූ පසු ඇතිවන ප්‍රධාන අවස්ථා දෙකක් මම අහලා තියෙනවා. ඔයා දැනට එකක් දන්නවා නේද? පළවෙනි එක තමයි මොකක්ද? ඔව්. ඒ කියන්නේ පුඤ්ඤාෂ්ඨයයි යායාණ්‍යෂ්ඨයයි එකට එකතු වුනහම හැදෙන්නේ යුක්තාණුව. නේද? අපි පළවෙනි එක ලියමු. යුක්තාණුව ඔව් 17 හරි ඔව් නෙමෙයි මේකේ අපිට වෙන එකක් ඇදලා තියෙනවා.
17 තමයි 17 වෙනි පිටුව යුක්තාණුව පුතේ මේ යුක්තාණුව දැන් අපේ පැත්තෙන් හිතන්නකෝ ඔයාට මතකයිනේ මානව ප්‍රජනනයේදී නේද මේ යුක්තාණුවක් ඊට පස්සේ මොකද වුනේ මොනවද වෙන්නේ සෛල සංඛ්‍යාව වැඩි වෙනවනේ නේද සෛල දැන් යුක්තාණුව කියන්නේ ඩිම්බයයි ශුක්‍රාණුවයි එකතු වෙලා දිත්ත 2න් කියන අවස්ථාව මේක නැවත අනූනණය වෙවි නේද බෙදි යන ඊට පස්සේ එයා හට ගන්නවාමයි පුතේ කවුද කලලයක් තේරුණාද එහෙනම් අපේ ශාක ලෝකයේ තුල යුක්තාණුවපත් වෙනවා ළමයි කලලයක් බවට එහෙනම් පුතේ බීජයක් තුල කලලයක් වර්ධනය වෙන්න පටන් ගන්නවා ඒ කලලයෙන් තමයි ළමයි ඇති වෙන්නේ කඳ හදන දේවල් ටික මුල හදන දේවල් ටික පුතේ අපි තව ඉස්සරහදී බලමු ඒවා මොනවද කියලා. එතකොට දෙවෙනි අවස්ථාව ලියන්න ඔයා කලලය යුක්තාණුව සහ කලලය සංසේචනයෙන් පස්සේ ඇතිවන ප්‍රධාන අවස්ථා highlight කරගන්න ප්‍රධාන අවස්ථා කියන එක කලලය. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා සංසේචනයෙන් පසුව පුෂ්පයේ සිදුවන පශ්චාත් සංසේචන විපර්යාස. එතන ඒ ප්‍රශ්නෙටම රතු පෑනෙන් තරුවකුත් දාලා මාක් කරගන්න ඔක එන්න පුළුවන් නේද? පශ්චාත් සංසේචන විපර්යාස අහනවා. එතකොට highlight කරගන්න පශ්චාත් සංසේචන විපර්යාස කියන වචනේ. පශ්චාත් සංසේචන විපර්යාස කියන වචනේ highlight කරගන්න. කීපයක් තියෙනවා එතකොට හැමිට ලියා ගමු නේද? ලියන්න පළවෙනි එක ලියන්න. ඩිම්බ කෝෂය කෙටියෙන් ලියමු අපි. ඩිම්බ කෝෂය ඵලයක් බවට පත්වීම. ඩිම්බ කෝෂය ඵලය බවට පත්වීම. ඩිම්බ කෝෂය ඵලයක් බවට පත්වීම. හරිද? දෙවෙනි එක අංක 2 ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණය ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණය පලාවරණය බවට පත්වීම. හරිද? ඩිම්බ කෝෂ බිත්තිය තනියෙන් ලියන්න පුළුවන් ඒවා ලියන්න තනියම 3. ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණය වුණා. ඩිම්බ කෝෂය ඵලය වුණා. පුතේ ලියන්න ඊළඟට ඩිම්බ බීජ බවට පත්වීම නැත්තම් අදලා ලියාගන්න. ඩිම්බ බීජ බවට පත්වීම. බීජ බවට පත් වෙනවා. හරිද? එට පුතේ බදාදා ක්ලාස් එකේ දරුවෝ අපි තාම ටියුට් එක සූදානම් නැහැ. අද හවස වගේ වෙනකොට තමයි ටියුට් එක හදාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හදලා තියෙන්නේ print කරලා තියෙන්නේ දැන් හදන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ටියුට් එක හදන්නත් එපයි නේද? මේ කටු ගාලා අරවා මේව කරලා රූපකොළ දාලා ඒව ටික තමයි තියෙන්නේ. අද දවසේ ගොඩක් වෙලාවට වැඩ ඉවර වෙනවා. නමුත් හෙට මම අලුත් පාඩම ආරම්භ කරනවා. ඔයාලට දෙකටනේ ක්ලාස් එක තියෙන්නේ. දෙකට කලින් ආයතන වලට ගිහිල්ලා ගන්න පුළුවන් වුණොත් ටියුට් එක ගන්න ටියුට් එක නැතුව හරි අලුත් පාඩම පදාර්ථයේ විපර්යාස කියන
16 වෙනි පාඩම ආරම්භ කරනවා. හරිද? ටියුට් ඒ කියන්නේ ඔයාලට ළඟ පහත නම් ඉන්නේ පැයක් වගේ ඇතුළත ඇවිල්ලා ගන්න පුළුවන් නේද? උදේ 8ට කලින් වගේ අපි අම්පෙගමටයි කොටද ගංගුලටයි ගෙනිහිලා දෙනවා. අපේ ගෙදරක් තියෙනවා එතකොට. හරිද? එතකොට බදාදා ක්ලාස් එකේ ළමයින්ට තමයි කලබලයක් තියෙන්නේ. ඉක්මනට ඇවිල්ලා ගන්න වෙන්නේ. සෙනසුරාදාට තව දවස් තියෙනවානේ නේද? කොහොම හරි හෙට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අදිස්සියවත් මට ආරම්භ කරගන්න බැරි වුණොත් ඔයාලට ටියුට් එක සම්පූර්ණ බැරි වුණොත් හෙට දවසේ මානව ප්‍රජනනයේ ඉතුරු ටික තමයි එහෙම වුණොත් ඔක්කොම ටික කතා බහ කරලා බදාදා ක්ලාස් එකේ අවසන් කරනවා ප්‍රජනනයේ පාඩම. හරිද? එහෙම වුණොත් සෙනසුරාදා තමයි අලුත් පාඩම ආරම්භ කරන්න වෙන්නේ. හරිද? අලුත් පාඩම් දෙකම අලුත් පාඩම් දෙකක් දැන් පාඩම් 4යි පුතේ ඉතුරු වෙලා තියෙන්නේ නේද? ඔන්න ඔයාලා ලොකු ගමනක් ඉක්මනට කොරෝනා තිබුණා 10 වසරේ සිලබස් එක කියන්නේ ඉවර කරගන්න බැරි සිලබස් එකක් ලංකාව තුලම. හරිද? නමුත් අපි ක්‍රමයෙන් ළඟා වෙමින් ඉන්නවා. ඔයාගේ විද්‍යාව සිලබස් එකේ උඩින් පල්ලෙන් පැනලා ගියේ නෑ. ඊළඟට ක්‍රමානුකූලව නේද? සියලු දේ සවිස්තරාත්මකව තේරෙන විදියට ප්‍රසන්ටේෂන් හරහා ඔයාට ඉදිරිපත් කරලා තියෙනවා, උගන්වලා තියෙනවා. ඉතින් පාඩම් 4 අවසාන පාඩම් 4 තමයි ඒ කියන්නේ පදාර්ථයේ විපර්යාස පාඩමයි කෙමිස්ට්‍රි පාඩම් දෙකක් තියෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන පාඩමයි පදාර්ථයේ විපර්යාස කියන පාඩමයි. හරිද? right. මැසේජ් දානවා මට බලන්න වෙන්නේ නැහැ වගේ හොඳේ. ඉන්න කියන්නම් හරි. ඒ පාඩම් දෙකයි පුතේ ෆිසික්ස් පාඩම් දෙකක් තියෙනවා. එතකොට එකක් තමයි ද්‍රව ස්ථිති පීඩනයේ පාඩම, ඝන ද්‍රව වායු වල පීඩන සම්බන්ධව කතා කරන පාඩම, ආකිමීඩිස් මූල ධර්මය ඒවා. හරිද? ඒක ඉතාම වැදගත් පාඩමක්. ඊළඟට විද්‍යුතය පාඩම. ඔය පාඩම් දෙක තමයි සාමාන්‍ය ෆිසික්ස් වල කොඳුවට පෙළිය වගේ තියෙන පාඩම් දෙකක්. පීඩනය සහ විද්‍යුතය කියන පාඩම් දෙක. හරිද? ටිකක් අමාරු පාඩම් දෙකක්. ඒත් එක්කම රසායන විද්‍යාවේ ඒකෙත් අපි ආවර්තිතාව විතරක් දැනගෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස විතරක් තියෙනවා කියලා හිතන්න එපා. රසායන විද්‍යාව තුළ පුළුල් කොටසක් විදියට අවසාන පාඩමක් විදියට වැදගත් පාඩමක් විදියට 16 වෙනි පාඩම ඔයා වෙත ගේනවා. පදාර්ථයේ විපර්යාස. ඕකේ තමයි සමීකරණ ලියන විදිය, සමීකරණ වර්ග කරන්නේ කොහොමද, අඳුනගන්නේ කොහොමද, මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්ද, ද්විත්ව විස්ථාපනයක්ද, සංයෝජන ප්‍රතික්‍රියාවක්ද, වියෝජනද, ඔහොම ප්‍රතික්‍රියා වර්ග 4ක් තියෙනවා උගන්වන්න. තොර දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රතික්‍රියා වර්ගය. හරිද? ඒ නිසා ඒවා ඊළඟට පුතේ තුලිත කිරීම සම්බන්ධයෙන් ඊළඟට තුලිත කරපු සමීකරණයකින් මවුල සාපේක්ෂ අංක ස්කන්ධ හරහා ගණනය කිරීම. දැන් පැහැදිලි ටිකක් ඊට කලින් පාඩම් සම්බන්ධතාවයක් තියෙනවා. සූත්‍ර හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕනේ සමීකරණ ලියන්න නම්. ඒ නිසා ඔයා සූත්‍ර නැවත බලාගෙන අලුත් පාඩම වෙත පැමිණෙන්න ඕනේ. එතකොට ඔයා සාර්ථක වෙයි. හරිද? ඒත් එක්කම ඔන්න ඒ දේවල් තමයි කතා කරන්නේ. එතකොට මෙවර කතා කරන්නේ පුතේ මේ අලුත් පාඩම් දෙක විද්‍යුතය සහ ඔය මං කිව්ව විදිහට පදාර්ථයේ විපර්යාස. අපි ඒ පාඩම් දෙක අවසන් කරලා තමයි ඊළඟ ටර්ම් ඒ කියන්නේ ඊළඟ මේ අවුරුද්දේ අවසන් වෙනකොට ඔයාලගේ සිලබස් එක ඉවර වෙනවා. ද්‍රව ස්ථිති පීඩනයයි පොඩි පාඩමක් කෙමිස්ට්‍රි වල ඉතුරු වෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පැය 3ක වගේ පාඩමක් තමයි තියෙන්නේ. හරි පැය 3ක වගේ දවසෙන් උනත් ඉවර කරන්න පුළුවන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. හැබැයි අලුත් පාඩම ඒ කියන්නේ විපර්යාස පාඩම මාසයක් ඇදෙන්න පුළුවන්, මාසයකට වැඩි වුණත් ඇදෙන්න පුළුවන්. හරිද? ඒක බොහොම හිමීට හොඳට කරන්න ඕන පාඩමක්. ඒ නිසා පුතේ ඔය විදිහට තමයි ගලා යාම සිද්ධ වෙන්නේ. හරිද? පාඩම් 4. එතකොට ඒවා ඉවර වුණාට පස්සේ අපි බලමු ආලා 11 පන්තිල ගෙනියන්න. ඒත් එක්කම අපේ සෙමිනාර් එකක් තියෙනවා මං හිතන්නේ බොයි ස්කූල් එකේ දරුවන්ගේ ආරාධනයක් පරිදි
ඒ සෙමිනාර් එකේ තොරතුරු ඔබට ඉදිරියේ දැනුම් දෙන්නම්. 10 වසර දරුවන්ටත් එන්න පුළුවන් ද දන්නේ අපි ඒක කතා බහ කරලා ඔයගොල්ලන්ට කියන්න. ගොඩක් වෙලාවට O level කට්ටියට වෙන්න ඕනේ නේද? මට මතක නැහැ කොහොමද ඒකේ විස්තර කියලා අපි අහමු. ඒකේ සමාජිකයෝ ඉන්නවනේ නේද? අපේ ක්ලාස් එකේ තමයි 10 ළමයි තමයි මේක සංවිධානය කරන්නේ. අපි බලමු ඒගොල්ලන්ගෙන් අහලා සංවිධායක මණ්ඩලයෙන් 10 කට්ටියටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. හරිද? අපේ මොකද ඉස්සරලාම තියෙන විද්‍යාව මම හිතන්නේ අපි තාම දිනයක් දුන්නේ නැහැ. දිනේ දැන් මේ දවස් ටිකේ මේ ඔයාලගේ ටියුට් ටික ඉවර කරලා අපේ පන්ති වල වැඩ ටික ඉවර කරලා අපි ප්‍රශ්න පත්‍රේ හදලා ඒ කට්ටියට දැනුම් දෙනවා අදාළ දිනේ. හරිද? රයිට්. ඒ ආශ්‍රිත තියෙන දේවල් ඔයාලට මම දැනුම් දෙන්නම්. මම හරි සර් හරි දැනුම් දෙන්නම්. කොහොමද 10 ළමයින්ට එන්න පුළුවන්ද 11 වසරට විතරයිද සෙමිනාර් එක තියෙන්නේ කියලා. හරිද? රයිට්. අපි යමු වයිපතේ නම් ඊළඟට ලියන්න. ආන සුබ නිවේදනයක් තියෙනවා 10 ළමයින්ටත් එන්න පුළුවන් කියලා. හරිද? 10 කට්ටියටත් එන්න පුළුවන්ලු. එතකොට කමන්නේ. 10 කට්ටිය 11 කට්ටිය ඔක්කොම දාලා එන්නොත් සෙමිනාර් එක අපි කරමු. ළමයි එතකොට වැඩි වෙයිද දන්නේ නැහැ නේද? 500යි දැන් අපේ Zoom පැකේජ් එකේ දාන්න පුළුවන්. හරි. යමු එනම් මොකද්ද මං කිව්වේ කීපේ පශ්චාත් සංසේචන විපර්යාස අපි ලිව්වේ කොතනටද? ඩිම්බාවරණ බීජාවරණ බවට පත් වේ කියන එක ලිව්වේ නෑ නේද? නෑ. ඩිම්බ බීජ බවට පත් වේ කියලා ලිව්වා නේ? ඔව්. ඊළඟට එතනටම ලියමු. බීජ බවට පත්වීම හා එතනටම සම්බන්ධ කරන්න. එතන රූලක් තියෙනවානේ වැඩි එන්නේ. අංක 3 කියලා දාලා තියෙන තැන. ඩිම්බ බීජ බවට පත්වීම හා උතේ ලියන්න ඩිම්බාවරණ ඔව් නේද? හරි හරි. ළමයි ගාන වැඩි වුණොත් අපි YouTube live දෙමු. එතකොට හරියයි. නේ YouTube live දුන්නාම දෙන්න පුළුවන් වෙයි. හරි. ඒ නිසා ඔයාලා සියලු දෙනා සම්බන්ධ වෙන්නේ වුණොත් හරි. නොමිලේ සම්මන්ත්‍රණ මාලාව විද්‍යාව විතරක් නෙමෙයි අනිත් විෂයනුත් ඔක්කොම තියෙනවා ඒගොල්ලන්ගේ සෙමිනාර් එක තුල. ඔයගොල්ලන්ට හොඳ දැනුමක් එන්න පුළුවන් සෙමිනාර්ස් වලට සම්බන්ධ වෙන්න. මම හිතන්නේ තෝරාගත් ගුරු මණ්ඩලයක් සුවිශේෂී ගුරු මණ්ඩලයක් විසින් තමයි ඒ මොනවාද ඔයගොල්ලන්ගේ සෙමිනාර් එකට කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හරිද? ඒකේ වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. හරි. ඩිම්බාවරණ බීජාවරණ. ඩිම්බාවරණ කමාවක් දාලා බීජාවරණ බවට පත්වීම. කියන්නම් කිව්වනේ මම දැන්. නේද? ඕක තියෙන්නේ කවක් දාන්න එපා. තාම අපි තීරණය කරේ නෑ. බොහෝ විට සඳුදා වගේ දවසක වෙයි පුතේ. සඳුදා හවස 6ට වගේ නැත්නම් 6:00 රැයට ගමු. හරි? right. ඩිම්බාවරණ බීජාවරණ බවට පත්වීම අංක 4 ලියන්න. සාමාන්‍යයෙන් අපි ළමයි දැන් සමහර අය දැන් ඇඩ් වෙන්නේ 17 වෙනි පිටුව ලියන්නේ. හරිද? සාමාන්‍යයෙන් මණිපත්‍ර කමාදාලය හැලෙනේවා වැඩක් නැතුව මලට දැන් වැඩක් නැහැනේ නේද? ඒ නිසා හලලා දානෝ මණිපත්‍ර දලපත්‍ර මණිපත්‍ර රේණු හරිද? රේණු කලංක සහ කලංකය මැසේජ් කොට ඉන්න නැතුව ලියා ගන්න ළමයි. මං කියවනේ සෙමිනාර් එකේ විස්තර ඉස්සරහට කියන්නම් කියලා. ඉස්සරලා තියරි දැනගන්න එපයි සෙමිනාර් කරන්න කලින්. හරි? 10 කට්ටිය එනවනම් හරිද? 11 කට්ටිය තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. විභාග නිසා ඒගොල්ලන්ට හොඳේ. නමුත් 10 වසරේ දේවලුත් එක තමයි කතා කරන්නේ.
හරිද? කලංකය ආදිය හැලී යාම. කලංකය ආදිය හැලී යාම සිදුවේ. ඔන්න පශ්චාත් මොනවාද? මරණ පරීක්ෂණයේ තමයි ඔය. පශ්චාත් සංසේචන විපිරියාස. හරිද? හැලී යාම සිදුවේ. එතන පුතේ යටින් තරුවක් දාලා වෙන පාටකින් ලියමු. යට පහළ යාම රූලක් ඉතුරු වෙලා ඇති. නමුත් ඇතම් පුෂ්පවල මණිපත්‍ර හැලී නොයයි. නමුත් ඇතම් පුෂ්පවල කියන්නේ ඵලයක් බවට පත් වෙනකොට සමහර පුෂ්පවල පුතේ මණිපත්‍ර ඉතුරු වෙනවා නේද? දැන් අපි ඒක දන්නවනේ. අන්න ඒවා තමයි මොනවද? අප්‍රපතනී මණි කියලා කියනවාට ඕනනම් ඒ වචනේ ලියාගන්න. අප්‍රපතනී මණි. මණිය කියලා එකට කියන්නේ. හැලී නොයයි. ඒවා මාංශල වෙනවා. දැන් ඔයාලට පේනවනේ මේ වම්බටු ගෙඩියේ සමහරකට මේක කඩලා අයින් කරනවා කෑම හදද්දි සමහර වෙලාවට ඒක පිටින්ම තෙල් දාන අවස්ථා උයන අවස්ථා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අනිත් බටු එක මොකද්ද? තලන බටු එක නේද? ඒ වෙයි තියෙනවා. එතකොට ඒකත් එක්කම සමහර වෙලාවට උයනවා. එහෙමලු රස. හරිද? මං දන්නේ නැහැ ඇත්තද කියලා නේද? අම්මගෙන් අහන්න බලන්න. ඒකත් එක්ක උයනකොටද රස එහෙම කියලා. හරි. අප්‍රපතනී මණි. එතකොට ඒක මාංශලයි. කියන්නේ ආහාරමය ගතියක් තියෙනවා ඒ මණිපත්‍ර තුල. දැන් වෙනදා කොළනේ තියුනේ නේද? මලේ කොළ නෙමේවා නේද? නමුත් දැන් පොඩි මාංශල ගතියක් ඇවිල්ලා තියෙනවා සංසේචනයෙන් පස්සේ. හැලිලා යන්නේ නැහැ. එතන පුතේ උදාහරණ 3 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න බලන්න තනි. ප්‍රශ්න අංක 3න් අහනවා ඔයාගෙන් මොනවාද? සංසේචනයෙන් පසුව වුවද ඵල මත අන්න එතන ඇලී කියලා තියෙන පුතේ හැයන්න දාගන්න. නොහැලී අයන්නක් නේද වැදලා තියෙන්නේ. නොඇලී නෙමේ නොහැලී පවතින මණිපත්‍ර දැකගත හැක. උදාහරණ දක්වන්න ලියාගෙන යන්න. පේරවලක් තියෙනවා ළමයි. පේරවල තියෙනවා තව පළතුරක් තමයි පුතේ ජම්බු වල මතක් කරන්න. අර උඩින් තියෙන්නේ සමහර වෙලාවට අර අපි දැන් කූඹි ගියාද කියලා බලන්න උඩ තියෙන පියන් හතරක් වගේ දලවල නේද? අන්නේ මණිපත්‍ර ටික තියෙන්නේ. පාටි. ඒක මාංශරයි. ඒකත් එකම කන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ජම්බු ගෙඩිය අරගෙන ඒ උඩ පියන් හතරක් වගේ තියෙන එක අයින් කරනවා. නේ? අන්න මණි අප්‍රපතනී මණිය. ජම්බු මැංගුස් වම්බටු හතරයි මම උතන දාලා තියෙන්නේ. තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා. තක්කාලි වල තියෙනවා. නේ? එළබටු වල තියෙනවා. ඔය වගේ දේවල් බලන්න. ඒතකොට දැන් ඔයාට හොයාගන්න පුළුවන් යම්කිසි ඵලයක් මත ඉතුරු වෙලා තියෙනවා නම් මේ වෘන්තයත් එක්කම කොටසක් ඒක තමයි අප්‍රපතනී මණිය කියලා අපි කියන්නේ. තක්කාලි මැංගුස් වම්බටු ජම්බු පේර මෙන්න මේවා. ඔය තියෙන ඒවා. හරි නේද? ඔන්න පුතේ මං ඊළඟට කතා කරන්න යනවා තව ටිකක් සුවිශේෂී සිද්ධියක් ගැන. හරිද? රයිට්. ඒකත් ඔයාලට විශේෂ වෙයි. අපි වැඩිදුර කතා කරන්නේ ඒක ගැන වැඩිපුර තොරතුරු දැනගන්න වෙන්නේ ඔයාලට. ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොඩක් වෙලාවට මේ පර්යේෂණ කරන ආයතනවල ඒක කරන ආකාරයක් තියෙනවා. එතකොට මොකක්ද කියලා බලයි මේ පුතේ ඒ තමයි මෙන්න මේ වැඩි. අපි කියනවා දැන් කෙසෙල් ගෙඩි කනවනේ නේද? කෙසෙල් කනවනේ ඔයගොල්ලෝ. හැබැයි කෙසෙල් වල නෑ නේද ඔය පුතේ ඇට. කෙසෙල් කියන්නේ ඵලයක්. දැන් ඔයා බලයි දැන් අපි කතා කරපු විදියට නේද? ඩිම්බකෝෂ බිත්තිය තමයි මාංශල වෙලා කෙසෙල් ඵලය බවට පත් උනේ. අපි සම්පූර්ණයෙන්ම ගෙඩියම දෙලි ගාලා කෙසෙල් ගෙඩිය කනවා. එතකොට ඔයාට ඇතුලේ කලින් ඩිම්බ වෙලා තිබිච්ච බීජ හයියට හැපෙනවද නේ? සමහර කෙසෙල් වල තියෙන්න පුළුවන් ඒවා එච්චර හොඳ නෑ ඒ කෙහෙල් වර්ගයේ. එතකොට ඇට තියෙනවා නම් නමුත් ඔයාට පේනවා නිකන් තිත් තිත් තියෙනවා කෙසෙල් ගෙඩියක්
කන ගමන් බලන්නකො නේද? චූටි ඇට තියෙනවානේ මිස්සෝ ඒක තමයි. සමහර ඒවා. හැබැයි ඒවා දැන් ඒ කේල් එක අපි කන්න නිකන් අප්පිරියයි එතකොට. ඇට හැපෙනවා නම් කෙසෙල් ගෙඩිය ඇතුලේ. පුතේ එහෙම බීජ නැතුව හරිද? බීජ නැතුව හට ගන්නවා නම් යම් කිසි ඵලයක්. බීජ නෑ. ඔය සමහර දොඩම් වල ඇට නැති දොඩම් හදලා තියෙනවනේ. නේ? අර මොනවාද ඒවට කියන්නේ බේබි නාරන්ද මොනවද කියන්නේ? ඒවා එක ඇටයක්වත් නෑ. අපේ පොඩි යවුන් ඕගොල්ලෝ මේ හැමෝම හරි කැමති ඒ දොඩම් එක කන්න. පොඩි බේබි නාරන් කියලා කියන්නේ ඇට නෑ. එතකොට ඒව හැදුවේ කොහොමද? පුතේ අපි ඒකට විශේෂ නමක් කියනවා පාතනෝ පලන ය කරපු නමුතු නමක් ළමයි පාතනෝ පලනය. මිදි යන්න තව උදාහරණයක් දැම්ම මිදි. ඊළඟට තා මොනවද? ගස් ලැබු වලත් නෑනේ මිස්. ඔව් නේද? අර දැන් වෙළඳ පොලේ තියෙන සමහර ගස් ලැබු ගෙඩියක් දෙකට පැලුවම එක ඇටයක් හොයාගන්න නෑ. ඒ කොහොමදමයි පුතේ ඒව හදන්නේ? සංසේචනයකින් තොරව. ඔන්න බොලේ වැඩි. සංසේචනයකින් තොරව පුතේ හදනවා නම් ඵලයක් අනිවාර්යෙන් මේකට මිනිස්සාගේ දායකත්වයක් තියෙනවා නේද? කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය අන්න කෘත්‍රිම හෝමෝන ඒව දාලා තමයි එතකොට මේ රැවටීමක් කරන්නේ. ගොඩක් වෙලාවට මේ ඩිම්බ කෝෂය රවට්ටනවා. හරිද? ඔන්න බලන්න හොඳ නෑනේ පුතේ රවට්ටන්න නේද? ඒ වුණාට නිකන් අර දැන් පරාගයක් අපි හිතමු මේ කලංකේ මත වැටුනහම පරාග නාලය වර්ධනය වෙලා ඔයාලට මතකයිනේ වෙච්ච දේවල් ටික නේ? පරාග නාස්තිය ඇවිල්ලා ඒක ඇතුලේ ඩිම්බත් එක්ක එකතු වෙලා බීජ බවටපත් වුණා. නමුත් දැන් පරාග වට්ටන්නේ නේ. හරිද? එහෙමනම් අර ඩිම්බ කෝෂය රැවටීමකට ලක් වෙනවා. මෙන්න නිකන් පරාග ඇවිල්ලා පරාගනෂ්ටියත් එක්ක එකතු වීමක් වෙනවා. හරි මොනවා හරි එහෙම සිද්ධියක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරලා සංසේචනයකින් තොරව හට ගන්නවා බලෙන් මේක නේද? එහෙනම් ඔය හයිබ්‍රිඩ් දේවල් කියලා කියන්නේ ඔන්න ඔය ඵල. පුතේ පාතනෝ ඵලනේ කියලා අපි ඒකට විශේෂ නමක් කියනවා. මේ ප්‍රශ්නෙත් බහුලයි වාගේ පේපර් එකේ ඔයාගෙන් අහනවා පාතනෝ ඵල යනු මොනවාද? මොකක්ද ඔයාලියන්න ඕන උත්තරේ? සංසේචනයකින් තොරව ඵල හට ගැනීමේ ක්‍රියාවලිය. තේරුණාද? සංසේචනයක් නේ. එහෙනම් කෙලින්ම ඵලයක් බවට පත් කරගන්නවා යම්කිසි හැම ඵලයක්ම මේක කරන්න බෑ. සමහර දේවල් විතරක් අපිට පුළුවන් ඇට නැති බීජ නැති ඵල බවට පුතේපත් කරන්න. අන්න එහෙනම් ඒකට කියනවා පාතනෝ ඵලණය. ඔව් පාම් කුකුල් බිත්තර හදන්න යන්න හරි ඒ වගේ තමයි නේද? ඒ කියන්නේ නිකම්ම ඒ බිත්තර වල කි සමහරලාට කියනවා ඒවෙන් පැටව ගන්න බෑනේ නේ. දැන් පොයි දවසට බිත්තර තම්බල කන සමහර තැන් තියෙනවා. එතකොට පව් කියලා කිව්වහම නෑ ඒවෙන් පැටව ගන්න බෑ කියලා ඔන්න කියන ඒවා අර මොනවාද ෆාම් බිත්තර වල නේද? බ්ලොයිලර්ස් චිකන්ස් අන්නේ ඒ කියන්නේ ඒවා එහෙම කෑවම පව් සිද්ධ වෙන්නේ නෑ. මොකද පැටව ගන්න බැරි හේතුවක් නිසා. හරි නේද? රයිට්. ඒවා ගැන ඔයා ඔන්න තව වැඩි විස්තර හොයන්න අපිට ඕක තව ඇද ගන්න ගියොත් ආඩම අවසන් කරන්න වෙන්නේ නැති නිසා මම උතනින් ඕව නවත්තනවා. තේරුණා නේද? ඒවා ගැන හොයන්න ඔයා. හොයලා හොයපු දෙයක් තියෙනවා නම් මටත් දාන්න. මට වෙලාව නැති වෙයි ඒවා බලන්න ඉච්චර තියෙන වැඩත් එක්ක. හරි? රයිට්. පාතනෝ ඵලණේ යනු කුමක්ද කියලා අහනවා. අපිටක් ගාලා ලියාගමු. ඔය මේවා කොමඩු එහෙම පුතේ කොමඩු සමහර දැන් අන්නාසි වලත් ඇට තියෙන්න විදියක් නැහැ නේද? ඇට නැහැ ඇතුලේ. එයා හැදෙන්නේ වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. බල්බිල මතකයිනේ නේ? බල්බිල අර ගහක් උඩ මේ ගෙඩියක් උඩ ගහක් නේ ඒකෙන් එක්කෝ තව වර්ගයක් අපි කිව්වා ඒකෙදි මොටෙයියෝ නේද? මොටෙයියන් මොරෙයියන් කියන කට්ටියකින් අන්නාසි පැල ලබා ගන්න පුළුවන්. එතකොට ඇට නැති බීජ නැති ඵල පාතනෝ ඵල කියලා කියනවා. දැන් peer වර්ගයක් තියෙනවා. මේ peer. හරිද? ඒ peer වර්ගවලත් සමහර ඒවායි සමහර peer ගෙඩි වල එක බීජයක්වත් නැහැ. ඒවා
මොනවාද පාතනෝපල විදියට තමයි අපිට ගන්න වෙන්නේ. හරිද? right. ඔන්න පාතනෝපල. ලියමු. සංසේචනයෙන් තොරව සංසේචනයෙන් තොර පුතේ එතනක් තරුවක් දාගන්න පුතේ 4 වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 4ට. ඔව් දෙල් නේද? දෙල් වලක් තියෙන්න පුළුවන්. දෙල් ඵලය තුලක් ඇට නැහැ. එහෙම තියෙන ඒවා තියෙනවා. නමුත් ඒතර ඵලයක් බවට පත් උනේ කොහොමද? ස්වභාවිකව වෙන්නත් පුළුවන්. කෘත්‍රිමව හදන්නත් පුළුවන්. දෙකම පුළුවන්. හොඳේ දෙකම පුළුවන්. ප්‍රවේණි මොකක්ද දාන්නේ? ඔව් හිමාශ ගස් ලැබු ඔය තියෙන්නේ අන්නාසි ගස් ලැබු ඒ ප්‍රවේණි විද්‍යාව දියුණු වෙච්ච තැනක් තමයි එක තැනක් තමයි කොමඩුත් තියෙනවා මං කිව්වේ ඇට නැති කොමඩු නේද එක ඇටයක්වත් හොයා ගන්න නැහැ ඵලයක් ඇතුලේ ඒවා පාතනෝත් ඵල ඔන්න දැන් ඔයා සුවිශේෂී දේවල් දන්නවා ශාක ලෝකයේ තුල එක හම්බ වෙන ඵල තුල නේද ඇට නැත්තේයි කියලා කවුරු හරි ඇහුවොත් ඒවා එක්ක ස්වභාවිකව සංසේචනය වෙලා නැහැ. නමුත් ඵලයක් බවට පත් වෙලා. ඒ උනේ පුතේ අර හෝමෝන රැවටීමකට ලක් වෙලා තියෙනවා ඩිම්බ කෝෂය සංසේචනය වුණා වගේ කියලා හිතලා යා ඵලයක් හදනවා. හරි. එහෙම දෙයක් තමයි ඒ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා කියලා කියන්නේ. තාමන අනෝදා. ඔව්. අනෝදාවලක් තියෙනවා නේද? බීජ ඇට නැති අනෝදා වර්ග හදලා මේ හැදිලා තියෙනවා. සංසේචනයෙන් තොරව තරු දාලා තියාගන්න ඕවා විභාගෙට එවිත් තියෙනවා ඵල හට ගැනීමේ ක්‍රියාවලිය සංසේචනයෙන් තොරව ඵල හට ගැනීමේ ක්‍රියාවලිය පාත් වෙන පෑනකිලියක් පාතනෝ ඵලණය අමුතු වචනයක් පාතනෝ එළණය යන්න වගේ ඵලණය ලෙස හැඳින්වේ පාතනෝ ඵලණය සඳහා උදාහරණ දක්වන්න උතේ එතන පොඩි වාක්‍යයක් ලියමු අපි මෙහෙම මේ සඳහා උදාහරණ ලියන්න කලින් මෙන්න මේ වාක්‍යයක් පොඩ්ඩක් ලියාගන්න මිනිසා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය භාවිතා කරයි මේ පාතනෝ ඵලණය කියන සිද්ධිය සංසේචනයෙන් තොරව ඵල ඇති කිරීමේ සිද්ධියට කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය භාවිතා කරයි මෙවැනි ඵල තුල බීජ නැත කියලා ලියාගන්න. මෙවැනි පාතනෝත් ඵලවල බීජ නැහැ. මෙවැනි ඵල තුල බීජ නැත. මෙවැනි ඵල තුල බීජ නැත. මෙවැනි ඵල තුල බීජ නැත. හරි. උදාහරණ ලියන්න බලන්න. මිදි දොඩම් ඇපල් වර්ග තියෙනවා මිදි දොඩම් ඇපල් තමන කොමඩු ගස් ලැබු කෙසෙල් පාතනෝත් ඵල පෙර ඒ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන් හරි ඔන්න පුතේ තවත් සුවිශේෂී සිද්ධියක් අපි දැන් ඔය පසු කරමින් ආවේ ඔයාට මම හිතන්නේ මෙන්න මේක මතකයි නේද මම දැන් දින කීපයක් මේක පෙන්නුවා අපේ සාමාන්‍යයෙන් පුෂ්ප පිපිලා ඇයි පුෂ්පයකට සිද්ධ වෙන විවිධාකාරී වැඩ ඔව් මේ දරුවෙක් අහනවා ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන දේවල් එතකොට මේ ඵලයක් වටා ඩිම්බකෝෂ බිත්තිය තැන්පත් වෙන්නේ කියන එක. ඔව් පුතේ. හරිද? එම තමයි ඒ ආහාර ෆ්ලෝයම් පටකයේ දිගේ ඇවිල්ලා ඒ ඵලයක් බවට පත් වීම ඩිම්බකෝෂ බිත්තිය තුල. හරි? හරි. ඔන්න දැන් අපි පරාගණය කරා, සංසේචනය කරා නේද? ඊළඟට බීජ ඵල නිපදවීම සිද්ධ කරලා ඉන්නේ මේ වෙනකොට හරි පශ්චාත් සංසේචන විපර්යාස වලින් පස්සේ බීජ සහ ඵල නිපද වෙව්වා දැන් මොකද්ද කරන්න ඕනේ ප්‍රජනනය කියන්නේ මොකද්ද පුතේ මේ පාඩම තමන්ගේ වර්ගයා බෝ කිරීම නේද
එහෙනම් මේ වර්ගයා බෝ කිරීමේ යම්කිසි ස්ථානයක් තමයි මේ පුෂ්පය. හරිද? ලිංගික ප්‍රජනක අවයවය. එහෙනම් මේ ලිංගික ප්‍රජනක අවයවය හරහා ඔයා දැනට ඇවිල්ලා තියෙනවා ඵල බීජ හදලා තියෙනවා නේ. එහෙනම් දැන් මොකක්ද වෙන්න ඕන? මේ ඵල බීජ ව්‍යාප්ත කරන්න ඕන. ඇයි ව්‍යාප්ත කරන්න ඕනේ කියන එකේ ප්‍රශ්නයක් වාට එනවනේ නේ. ඊට පස්සේ බීජ පරෝහණය කියන සිද්ධියට එනවා. මම ගන්නවා ඵලහා බීජ ව්‍යාප්තියක් ඇයි සිද්ධ වෙන්න ඕන? මේ බලන්න මයිත්තේ අපි කතා කරමු නේද? අපි කතා කරමු මේ උතේ ඔන්න ඔයා හිතන්නකෝ අඹ ගහක් තියෙනවා. අඹ ගහක් හරි ඔයා අඹ ගහට ආස නැත්නම් වෙරළු ගහක් හරි කොස් ගහක් හරි ඕන ශාකයක් හිතන්න. දැන් මේ ගහේ කොස් ගෙඩි පිරීලා තියෙනවා අඹ ගෙඩි පිරීලා තියෙනවා. හරිද? මේවා ගහ යටම වැටෙනවා. දැන් මේ ශාකයට මම නමක් කියනවා පුතේ මව් ශාකය. හරිද? ඔන්න මම මේ ශාකය ඔය විදියට අඳින්නම්. ඕන බලන්න. ඔන්න කොස් ගෙඩි අඳිනවා. ඕ. හරිද? ඔය මේ ශාකය තමයි මව් ශාකය. මව් ශාකය කියන්නේ එයා තමයි අම්මා. නේද? මේ ගෙඩි නිපදවපු මේ ගෙඩි හදපු මව තමයි මේ ශාකය. මව් ශාකය. පුතේ අපි හිතුව මේ ගෙඩියක් මෝරලා මේ ගෙඩිය වැටෙනවා. අම්මා ගාවටම වැටෙනවා. අම්මාගේ අසලටම වැටෙනවා ආලා ඉන්නවා වගේ. දැන් හිතන්න හරිද මේ ගෙඩියට මොකද වෙන්නේ? කවුරුවත් මේ ගෙඩිය අරන් ගියේ නැත්තම් දැන් මේක සමහර වෙලාවට ඇවිල්ලා කුරුල්ලෝ වවුලෝ අරුම්මු මේක ඉදෙනවනේ නේද? හරි. එහෙම ඉදුණාට පස්සේ මේකේ තියෙන මාංශල කොටස් පුතේ කෑවේ නැතොත් කුණු වෙලා යනවා නේද? කවුරු හරි කෑවොත් ඒකගේ බඩට යනවා. අපි හිතමු ඔන්න මොනවා හරි වෙලා ඔන්න බීජ ටික එළියට එනවා. මේක ඇතුලේ තියෙන කොස් ගෙඩිය ඇතුලේ තියෙන බීජ ටික කොස් ඇට ටික එළියට ආවා. එළියට වැටුණා. පසට ආවා. නේද? පස මතටත් ආවා. එයි මාංශල කොටස් ඉරි අරව මේවා එවනවා කුණු වෙලා ගියා. හරිද? දැන් අපි හිතමු මෙන්න මම දැන් අදින්න පුතේ කොස් ගෙඩියේ තියෙන බීජ ටික විතරයි. කොස් ඇට ටික ඔන්නෝම හැමතැනම තියෙනවා. අම්මා ගාවමයි මේවා ටික තියෙන්නේ. හිතන්න මේවා මෙතනම මව් ශාකය ගාව පැලවෙන්න ගන්නවා. පොඩි පැල ගොඩක් හදනවා අම්මා අසලම. මේවා පැලවෙලා. නමුත් ඔයා හිතන්නමයි පුතේ බීජයක් වර්ධනය වෙන්න නම් එයාට වාතය ඕනි. හොඳට ඔක්සිජන් ඕනි. නේද? වාතය කියන්නේ ඔක්සිජන් තමයි ගන්න. ඊළාට එයාට ඉන්න තැන දැන් මේ කට්ටිය ගස් ටික මෙතනම ලොකු වෙනවා. කොයිද? මදි. අරයාගේ ඇඟේ අරයා හැප්පෙනවා. යාගේ අතු මෙයාගේ හැප්පෙනවා. නේ? අන්න. පුතේ වාසස්ථානය අවහිර වෙනවා. ඒ වගේම මේ ශාකයට ජලය ඕනි. වාතය වගේම ජලය ඕනි. ඉඩකඩ ඕනි. අවකාශය ඕනි. ඒ වගේම ආලෝකය ඕනි. ඔයා හිතන්න එක තැන ගස් ටිකක් පැලවෙනවා. අම්මක් ඉන්නවා. අම්මා සද්දන්ත රූස්ස ගහ. ඒ ගහ පල්ලෙහා තමයි මේ බීජ කොස්සර ටික ඔක්කොම පැලවෙලා පොඩි පැල වර්ග 500ක් විතර අපි හිතමු හැදුවා කියලා. එක කොස් ගෙඩියක බීජ 500ක් වගේ තිබිලා 500ම පැලුණා. පුතේ ඔයා හිතනවද ඔය පැල 500ම මව් ශාකය දක්වා ඒ වගේ වෙන තරම් ප්‍රජනනය වෙන තරම් මල් පිපෙනකම් වර්ධනය වෙයි කියලා? නේ. ඇයි? එයාට අවශ්‍ය දේවල් ටික ලැබෙන්නේ හරියට. නේ. තරගයක් ඇති වෙනවා. මොනවටද? කෑම වලට. මොනවද කෑම? එයාගේ වතුර ටික ගන්න. ඇයි? අම්මා ඊට කලින් පසේ තියෙන ජලය ටික උරා ගන්නවා මුල් වල. පැටවුන්ට මදි. අන්නමයි පුතේ එක සමහර වෙලාවට වේලිලා මැරිලා යනවා. අවසානයේ සමහර විට පැල 500න් පැල 2-3ක් ඉතුරු වෙන්න පුළුවන්. එයක් කවදා හරි මේ ASCII වර්ධනය වෙන්න අමාරුයි මේ ශාකය මව් ශාකය නිසා. එහෙනම් ඔන්නවා යම් කිසි පොයින්ට් එකකට එන්නේ නැති. එහෙනම් අම්මා ගාව මෙතන ඉඳලා පැලවෙලා වැඩක් නේද? මේ බීජ වලට මොකක්දමයි පුතේ වෙන්න ඕන? මේවා මව් ශාකයෙන්
ඈතට ගොඩක් ඈතට නේද ගොඩක් හරි සාමාන්‍යයෙන් ඉඩ තියෙන තැනකට මේ බීජ වැටෙන්න ඕන එතනට ගිහිල්ලා තමයි පැලවෙන්න ඕන ඔන්න මල් පුතේ නම් බීජ මෞෂාකේ ඈතට ගිහිල්ලා පැලවුනොත් තමයි ඒ මෞෂාකේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ පැහැදිලිද එහෙනම් මේවා ටික අරගෙන යන්න ඉපේ දැන් බීජයකට තනියෙන් ඇවිදගෙන යන්න බෑනේ මේ වගේ කොස් ගෙඩිය හරි මොනවා හරි ගෙඩි ටික බිම වැටුණා බෑ නේ අන්න දරුවනේ අර පරාගනකාරක වගේම පුතේ මේ බීජ ඵල බීජ කවුරු හරි අරන් යන්නම වෙනවා හරිද රයිට් තේරුණාද හරිද ඇයි එහෙනම් ඵල බීජ ව්‍යාප්තියක් විය යුත්තේ කියන එක තමයි මම ඔයාට ඔය පැහැදිලි කරේ අවශ්‍ය සාධක හරියට ලැබෙන්නේ තරංගයක් ඇති වෙනවා අර පරිණාමවාදයේදී අහලා ඇති චාල්ස් ඩාවින් කියනවා මොකක්ද ප්‍රමුඛ වෙන්නේ පුතේ කියන්නේ දිනන්නේ නේද ඔක්කොම ටික ගන්න කට්ටිය ඉක්මනට දිනාගෙන යනවා ඒවා පවතිනවා පරිසරය තුල හරිද ඒ කියන්නේ ස්වභාවික වර්ණය කියලා සිද්ධියක් තියෙනවා ඉබේ හැමදේම ලැබෙන කෙනා ඉන්නවා නමුත් ලෙඩක් ඇදිලා නේද පලිබෝධකෙන්ගෙන් මොන හරි රෝගයක් ඇදුනොත් එයායිම ස්ථානෙම ඩවුන් වෙනවා එහෙනම් හොඳට ඔරොත්තු දෙන්න ඕනේ රෝග වලට අන්න පරිසරයේ පවතිනවා හරිද රයිට් එහෙනම් ඔය හේතු නිසා ඵල බීජ අනිවාර්යෙන් අම්මගෙන් ඈතට යන්න වෙනවා මෞෂාකෙන් ඈතට යන්න වෙනවා කියන එක ඔන්න ඔයාට මම හිතන්නේ පැහැදිලි ඇති පැහැදිලිද පුතේ රයිට් අපි යන විදිහ ගැන කතා කරමු තව ටිකකින් ලියන්න ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ ඉක්මනට ඵල හා බීජ ව්‍යාප්තිය මාතෘකාව 17 වෙනි පිටුවේ ඵල හා බීජ ව්‍යාප්තිය අනු කුමක්දයි හඳුන්වන්න ලියන්න මෙහෙම ශාකයක හටගත් ඵල ශාකයක හටගත් ඵල හා බීජ ශාකයක හටගත් ඵල සහ බීජ මෞෂාකයෙන් ඈතට මෞෂාකයෙන් ඈතට විසිරීම ඵල හා බීජ ව්‍යාප්තිය ලෙස හඳුන්වයි ඵල සහ බීජ ව්‍යාප්තිය ලෙස හඳුන්වයි තේරුණාද සරලව මෞෂාකයෙන් ඉවතට ගමන් කිරීම තමයි ඵල සහ බීජ ව්‍යාප්තිය කියන්නේ. ඔයගෙන් අහනවා 18 වෙනි පිටුවේ ඇයි එහෙම යන්න ඕනේ කියලා. නේද? ඇයි එහෙම යන්න ඕනේ අම්මගෙන් ඈතට යන්න ඕනේ ඇයි? ඉඩ කඩමදි නේද? හොඳ අසූර්යාලෝකය හරියට ලැබෙන්නේ නේ. එහෙනම් යන්න වෙනවා. පුතේ ලියන්න ඵල සහ බීජ ව්‍යාප්තිය නිසා ශාක වලට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා මම දාලා තියෙන්නේ. ලියන්නේ නම් අත්‍යවශ්‍ය සාධක ව්‍යාප්තියක් වුණාම මොනවද ලැබෙන ප්‍රයෝජන? අතන තාචුටි වාක්‍යය ලියමුද අපි මදි දෙයිද? ඒ කියන්නේ ව්‍යාප්තිය වෙන්න ඕනේ අය කියලා ප්‍රශ්න මම දාලා නැහැ. පුළුවන් ඒවට එහෙම එකක් આવොත් ලියා ගන්න නේ. තියෙනවා. ඒ කියන්නේ ඵල සහ බීජ ව්‍යාප්තියක් විය යුත්තේ ඇයි? අන්න අරවා කියන ශාකයක් වර්ධනයට මෙන්න මේ දේවල් ඕන. නේද? එහෙනම් මේ දේවල් ලැබෙන්නේ නැති නිසා තමයි බීජ ව්‍යාප්තියක් අවශ්‍ය වෙන්නේ කියන එක. හරිද? අපි එක වාක්‍යයක් ඕනනම් අනිත් පැත්තේ ලියමු. ඉඩ තියෙනවා නේද එහා පැත්තේ? ව්‍යාප්තිය යනු කුමක්ද හඳුන්වන්නේ කියන එකේ ගාව ඉඩ ඉතුරු වෙන්නේ නැති වෙන පාටකින් ලියන්න. ශාක වර්ධනයට අවශ්‍ය ජලය වාතය ඉඩකඩ ඒ නැත්නම් වාසස්ථාන කියනවා අපි
ඉඩකඩ ජලය වාතය ඉඩකඩ තාමුණමයි කනිජ පොහොර නේද ඒ වගේ දේවල් සූර්යාලෝකය හරි පත ගහක් තියෙද්දී යවට සූර්යාලෝකය හරියට පොඩි පැලවලට එන්නේ නැහැ සූර්යාලෝකය ලැබුණේ නැති වුණොත් වර්ධනය බාල වෙනවා පුතේ හරි ආලෝකය ජලය වාතය खनिज ඔය වගේ ඩොට් පෙළියක් දාන්න අවශ්‍ය සාධක නොලැබීම නිසා අන්න ඔතනින් පස්සේ වල විස්තර කරගන්න පුළුවන් නේද මෙන්න මේවා ලබා ගන්න තමයි ව්‍යාප්තියක් සිද්ධ වෙන්නේ right යන්න අනිත් පැත්තට යමු අපි ප්‍රයෝජන අහනවා එනම් තරංගය අඩුයි නේද මොනවද ඔය දැන් අර ඉස්සර කිව්වේ ඒවා සඳහා ව්‍යාප්ත වුණොතින් තරංගයක් නැහැ නේද නේ එයාට අවශ්‍ය හොඳ අවකාශය තියෙන හොඳ තැනකට වැටෙනවා අම්මා ඕන තරම් ඔක්සිජන් තියෙනවා ඕන තරම් වතුර තියෙනවා khනිජ පෝෂක ලැබෙනවා හොඳට අවකාශය තියෙනවා වර්ධනය වෙන්න සූර්යාලෝකය ලැබෙනවා නේද ඔන්න ඔයා හිතන්න පුතේ එහෙනම් ඒවා ඔක්කොම හොඳට ලැබෙනවා කියන්නේ හොඳට ශාකය වර්ධනය වෙන්න පුළුවන් එහෙනම් තරංගය අඩු වෙනවා අවශ්‍ය සාධක ලබා ගැනීම සම්බන්ධව පැහැදිලිද පළවෙනි කියන්න අත්‍යවශ්‍ය සාධක සඳහා ඇති තරංගය අත්‍යවශ්‍ය සාධක සඳහා ඇති තරංගය අවම කර ගැනීම අත්‍යවශ්‍ය සාධක සඳහා ඇති තරංගය අවම කර ගැනීම තව අලුත් තැන් හම්බ වෙනව නේද හරි අර නිකන් කසාදයක් බැඳලා ගියා වගේ තමයි අලුත් තැන් හිටපු තැනට වඩා වෙනත් තැන් නව එම ස්ථානයට අනුවර්තනය වෙන්න වෙනවා එතකොට එහෙනම් ඒවා නව වාසස්ථාන සොයා ගැනීම ඔන්න පළසා බීජවලට අලුත් ඒ ශාකය ව්‍යාප්ත නැගි ඔයා නිකන් හිතන්න පුතේ සමහර පිට රටවල් වල තියෙන සමහර ආක්‍රමණශීලී ශාක කියලා මතකද අපි අර 9 පන්තිදී කතා කරා වීඩියෝස් බැලුවා එහෙමනේ ඒ ආක්‍රමණශීලී ශාක කොහෙන්ද අපේ රටට ආවේ උපත කොහෙද මැරෙන්නේ කොහෙද ඇවිල්ලා නේද අන්න ව්‍යාප්තිය එහෙනම් ඒවා තනින් තන බෝ වෙලා යනවා ඒ නව වාසස්ථාන සොයා ගැනීම ප්‍රයෝජනයක් වෙනවා හොඳ දෙයක් නම් අවුලක් නෑ නේද නරක දෙයක් වුණොත් තමයි අවුල ඒකට ප්‍රයෝජනයක් වෙන්නේ නෑ නරක දෙයක් ආවොතින් අපිට ඒක හරි ඔය සැල්වීනියා වගේ ශාක නේද ඒවා වඳ කරගන්න බෑ ආක්‍රමණශීලී ශාක ඒවා හරි නව වාසස්ථාන සොයා ගැනීම ඊළඟ විවිධත්වයෙන් වැඩිවීම පළසා බීජ ව්‍යාප්තියක් නැති වුණොත් ඔන්න නිකන් හිතන්නකො ළමයි අඹ ගහක් දාලා අඹ පැල ටික එතනම විතරයි තියෙන්නේ මව් ශාකය ගාව අපි වෙන තැනකට ගියොත් ඉතින් අපිට එක අඹ ගහක්වත් දකින්න නැත්තම් ඒ කියන්නේ හරියට පළ බීජ ව්‍යාප්තියක් නැහැ නේ එකම වගේ පරිසරයේ දැක්කම අනේ හැම තැනම පේන්නේ කෙසෙල් ගස් ටික විතරයි එක තැනක පේන්නේ කොස් ගස් ටික විතරයි වැඩක් නැහැ ඒතකොට ලස්සන නැහැ පරිසරය ජෛව විවිධත්වයක් නේ අන්නේ නම් ප්‍රයෝජනයක් වෙනවා විවිධත්වයෙන් වැඩිවීම හරි හොඳයි පරිසර විවිධත්වයක් ඇති වෙනවා හරි අන්නේ කලියන් විවිධත්වයෙන් වැඩිවීම නැත්නම් ජෛව විවිධත්වය ඉහළ යාම ඔන්න ව්‍යාප්තියක් සිද්ධ වීමේ ප්‍රයෝජනයක් ජෛව විවිධත්වය වැඩි කිරීම කියලා ලිව්වත් හරි විවිධත්වයෙන් වැඩිවීම විස්තර කරලා දෙන්න කිව්වොත් විස්තර කරන්න ගොඩක් කියන්නේ ඔය අර කාට හරි විස්තර කරන්න මොකක්ද ඔය පළ බීජ ව්‍යාප්තිය විවිධත්වය වැඩි වෙනවා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් නේද තනින් තන තියේදී අපි ලස්සනයි පරිසරයේ එක එක ගස් දෙලුම් ගස් තියෙනවා අඹ ගස් තියෙනවා කොස් ගස් තියෙනවා රෝස මල් පිපෙනවා අරලිය ගස් තියෙනවා නේ හැමතැනම එක එක ඒවා අන්න පුතේ ව්‍යාප්ත වෙලා අන්න විවිධත්වයෙන් වැඩිවීම අනිත් එක තමයි ළමයි එකම තැනක ඔයා හිතන්න පුතේ ලෙඩක් බෝ වෙනවා දැන් ගොයමක් හිතන්න නේ ගොයම් වලට එක දිලීරයක් හැදුනොත් ඒ මුළු යායටම ඕක පැතිරලා යන්න පුළුවන් නේද ඒ වෙල් යායට මේක යන්න පුළුවන් එහෙනම් දැන් අර සමහර අහලා තියෙනවා නම් දැන් වපුරනකොටමයි පුතේ ඒ එක වෙල් යායම එකම ඒ දින දෙකක් ඇතුළත වගේ නේද නැත්තම් කට්ටියගේ එක කට්ටියගෙන දැන් වෙල් දැන් අපි හිතමු මේ සතියේ එක කට්ටියක් වපුරනවා අනිත් අය තව මාසෙකින් විතර වපුරනවා
සමහර වෙලාවට ඒ වගේ අවස්ථාවලදී පලිබෝධකයන්ගේ හානිය පුතේ වැඩි. හරි හානිය වැඩි. නමුත් ඒක හානිය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් නේද? ඒක කණ්ඩායමවල විතරක් හානිය කරලා එතකොට අනිත් පැල තාම පොඩි ඒ කට්ටියට හානිය නැති වෙන්නත් පුළුවන්. මොකද එක එක වී කරලට හානි කරනවා, ගොයම් පැලේට හානි කරනවා, ගොයම් කොළ කන කට්ටිය ඉන්නවා, ඔය පුරුප්පණුව වගේ කට්ටිය නේද? ගොයම් මැස්ස කියන්නේ කිරි බොන එක්කෙනා වී කරල බොල් කරනවා. එතකොට ඒ වගේ මේ දැන් මේ ව්‍යාප්තියක් නැතුව දැන් ගොයන් වලට නෙමෙයි මං කියන්නේ සාමාන්‍යයෙන් ඵල බීජ ව්‍යාප්තියක් නැති වුණොත් එකතැනම පැල ටික තියෙද්දි හානිය වැඩි නේද හානිය වැඩි එහෙනම් ව්‍යාප්තිය වැඩි වෙන්න පුතේ ඒ අදාළ පලිබෝධකයා එක එක තැනට යන්න ඕනේ එහෙම වුණොත් නේ හානිය කරන්න. ඒකට අපිට ඊට කලින් යාව එක තැනකදී අල්ලලා මරලා දාන්න පුළුවන් වුණොත් වැඩි ගොඩ අනිත් ඡාක ටිකක් ආරක්ෂා වෙලා තියෙනවා. හරි. එහෙනම් ඒකත් වැදගත් වෙනවා පලිබෝධකයන්ගෙන් හා රෝගකාරකයින්ගෙන් ආරක්ෂා වීම. ව්‍යාප්තියක් සිද්ධ වුණොත් නේ දැන් නිකන් හිතන්නකෝ මේ කොරෝනා වලදී දැන් අපි බොහොම ආරක්ෂිතව ඉන්නවා. නමුත් කොරෝනා වැඩිපුර තියෙන තැනක ජීවත් වෙන්න වුණා නම් සමහර වෙලාවට ඒක පැතිරලා යන්න පුළුවන් ප්‍රමාණය වැඩි. නමුත් අපි වෙන වෙන එක එක තැන්වල ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඒකට රෝග භෝග වෙන එක අඩුයි. අන්න ඒක තමයි මේකේ තේරුම වෙන්නේ. ලියන්නේ නා පලිබෝධයින්ගෙන් හා රෝගකාරකයින්ගෙන් ආරක්ෂා වීම. පලිබෝධයින්ගෙන් සහ රෝගකාරකයින්ගෙන් ආරක්ෂා වීම. හරි. දැන් බලමු අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඵල බීජ ව්‍යාප්ත කරන්න නම් නේද? අපිට අර පරාගන කාරක වගේම පුතේ මතකනේ පරාගන කාරක කියන්නේ පරාගේ තවරගෙන ගෙනල්ලා වලේ කලංකෙ මත දාන්න ඕනේ. ඒ පරාගේ ගෙනාව එක්ක සතෙක් එක්කමයි පුතේ හුළඟින් ඇවිල්ලා වැටුණා මහා ගොඩක් හැදුවනේ පරාග නේද? ඕම විසිරීලා ගිහිල්ලා මල් වල වැටුණා. එයාලගේ අදාළ විශේෂය වැටුණා නම් වැඩේ ගොඩ නේ එක්ක වතුරේ තියෙන පුෂ්පණ වතුර හරහා පරාග පාවෙලා ගිහිල්ලා ඒ මල් පරාගණය කරා. ඉතින් ඒ වගේ මේ දැන් නේද ඵල සහ බීජ ඇති වෙලා තියෙනවා. මේවා එක තැන වැටුනොත් අවුලක්. ඒ නිසා මේවා ව්‍යාප්ත කරන්න ඕනේ. ඔන්න ඔය එන්නේ පොයින්ට් එකට හිතන්න හොඳට. එහෙනම් මේවා ව්‍යාප්ත කරන්නේ කවුද? අරගොල්ලෝ වගේමයි සත්තු අරගෙන යනවා පුතේ මේ ඵල බීජ. සුළඟෙන් යන්න පුළුවන් ඒවා තියෙනවා. වතුරෙන් යන ඒවා තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. පිපිරිලා අම්මගෙන් ඈතට විසිරීලා යනවා. රබර් වගේ දේවල්, කොබෝලීල හරිද? ඒ වගේ බොහෝ සමහර බීජ, ඵල බීජ ස්ෆෝටනය පිපිරීමේ යාන්ත්‍රණයකට ලක් වෙලා. හැබැයි ඒකේ ගොඩක් ඈත යන්නේ. අම්මා පේනවා ගොඩක් වෙලාවට. හරිද? ඇයි? ගොඩක් ඈතටදී පිපිරිලා ගියොත් කාගේ හරි ඇඟේ වැදිලා ඇහැට වැදිලා මේවා වෙයි. ওই රබර් රැටේම ඔයාලා දැකලා ඇති රබර් ශාකයේ රබර් ඵලය එකපාරට ශබ්දෙත් එක්ක එනට පිපිරිලා පුතේ පාරවල් වලට එක එක තැන් වලට වැටෙනවා. ඒකට පැලවෙන්න පුළුවන් තැනක් වුණොත් පැලවෙයි නැත්නම් ඉතින් විනාශ වෙලා යන්නත් පුළුවන්. හරිද? ස්පෝටන කූඩලු එහෙම නේද? අපි දැකලා තියෙනවා කූඩලු ගාලක් කියලා කියන්නේ. මොකද කූඩලු ගාලක් කියන්නේ? කූඩලු එක පැලයයි ඉඳුයි. අනේ දෙයනේ මෙන්න මාස දෙක තුන යනකොට පුතේ කූඩලු ගාලක් ඇදිලා. මොකද්ද උනේ කියලා වාට තේරෙනවද? අන්න අර ඵල දැන් අපි නිකන් අතින් අල්ලන්න ගියාම කූඩලු අර ගෙඩියක් අතටම ටක් ගාලා මේ කැලිලා චූටි යට එනවා. ඉතින් ඕක අපි අතින් අල්ලන්න ඕනේ. එයා ස්වභාවිකවම පිපිරිලා ඈතට වැටෙනවා. අන්න කූඩලු ගාලා හැදෙන්නේ එහෙම. තේරුණාද? හරි ස්ෆෝටනේ. එහෙනම් මෙන්න අවස්ථා තුන සත්තු සුළඟ ජලය හතරක් තියෙනවා. ස්ෆෝටනය මගින් ඵල බීජ ව්‍යාප්ත වෙලා යනවා. හරි ඒවා ලියලා තියෙන්නේ නේද? බලන්න ටියුට් එකේ ඔන්න ඔතනින් පස්සේ ඔයාට ලියන්න අමාරු නිසා අපි එක දිගට ලිව්වානේ. රූප ටික අලව ගත්තා නම් හරි මම රූප ටික දාන්නම් අලවපු එක ක්ලාස් එකේ ඉවර වෙච්ච ගමන් මේ ටික දාන්නම් ඒවා බලලා අලව ගන්න. අපි යමු සත්තු මගින් කොහොමද ඵල බීජ ව්‍යාප්ත වෙන්නේ කියන එක කතා කරන්න. පුතේ දැන් සත්තු කොහොම හරි අපි ගෙන්න ගන්න වෙනවනේ නේද? මේ ඵල බීජ අරගෙන යන්න නම් උන් එනවා ඉතින්. ඇයි එන්නේ? අන්න
අනුවර්තන පෙන්නනවා මේ ඵල බීජ ව්‍යාප්තියේදී සත්තු මගින් ඵල බීජ අරගෙන යන ශාකවල ඵල කොහොමද සත්තුන්ගේ ඇඟේ ගහලා කොමාරි ඈතට යවන්නේ. උතේ එනවා එක එක්කෙනා ඇයි එන්නේ? උට කන්න දේවල් තියෙනවා. ඔයාට මතකයි ඩිම්බකෝෂ බිත්තිය මාංශල වුණා. පලාවරණී ආහාර තැන්පත් වුණා. ඉතින් ඇවිල්ලා මොකද කරන්නේ? කනවා. කාලා සමහර වෙලාවටමයි පුතේ කන්නේ දැන් බයයි සමහර සත්තු ඒ ගහේම ඉඳන් කන්න බයයි. මේක කඩාගෙන අරගෙන යනවා. අන්න අරගෙන ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා බොහොම නිදහසේ කන කට්ටිය ඉන්නවා සත්තු. හරිද? එහෙම අරගෙන ගියොත් ඉතින් කන්න බැරි කොටස මොකද්ද? ඇට කන්න බෑනේ. ඇට ටික විසි වෙනවා. හරිද? අන්න ඉතින් එක තැනක අම්මා හිටියේ. දැන් මෙයා වෙන තැනක ආහාරයට ගත්තේ. හරිද? එතකොට එන්නේ ආකාරයට පරාගණනේ මේ ඵල බීජ ව්‍යාප්තිය. අපි ගැන හිතමු. මොකද්ද? අපි යනවා නුවර ට්‍රිප් එකක් යනවා. ගිහිල්ලා අපි නුවර පැත්තෙන් අපි අරන් එන අලිගට peer තියෙනවානේ හරි ආසයිනේ ඔයගොල්ලෝ සමහර කට්ටිය peer එක එක ඒවා පළතුරු නේ එළවලු වෙන්න පුළුවන් පළතුරු වෙන්න පුළුවන් ඔක්කොම ඵල. දැන් පළතුරු විතරක් නෙමෙයි ඵල කියන්නේ. නේද? ගහ හදන හැම දෙයක්ම ඵලයක්. අය පුතේ අපි ඕක අරගෙන දැන් නුවර හැදුනේ. දැන් බද්දගම ඇවිල්ලා ඔන්න ඔයගොල්ලෝ ඒ ටික ඵල ටික පලාවරණය ඌරන් කාලා නේ මාංශර ටික ඔයගොල්ලෝ ඇට ටික විසි කරනවා එළියට. අන්න පැලවෙනවා. එහෙනම් ඔයා නේද සතා? හරි. ඔයා නේද සතා? ඔයා ඒවා ගෙනල්ලා ඔයා මෙහි ඒවත් ඇරලා දැම්මා. එහෙනම් නුවර දේවල් ඔන්න මෙහි පැලවෙනවා. ඔන්නමයි පුතේ ඒ විදියට සත්තුන්ගේ හරහා යනවා. දැන් සත්තු ගෙන්න ගන්න ක්‍රම එකක් තමයි ඔය මංගේ මාංශල වීම. ආහාරමය වීම. එතකොට අරගෙන ගිහිල්ලා ඇට ටික වෙන තැනක දැම්මා. මෙන්න බලන්නකෝ තව සිද්ධියක්. තව සිද්ධියක්. ආකර්ෂණීය වීම. ඒ මොකද්ද පුතේ? අපි එක එක ගමු. අන්න ආහාරයට ගත හැකි කොටස්. පේනවනේ මේ බීජ. දැන් මේවා කන්නේ නේද? මේ ටික කන්නේ නේද? දන්නේ නැති එක්කෙනෙක් තමයි ගස්ගම් ගෙඩියක් ජීවිතේට කාලා නැති එකෙක් ඉන්නවනම් ඌ දන්නේ මේක කපලා හරි නැත්නම් නිකම්ම හරි නේද? ඕම කනවා. සත්තු සමහර වෙලාවට ඕව කනකොට එයා කොටසක් අරන් ගිහිල්ලා වෙන තැනක දැම්මොත් සමහරවට මේවා යන්න පුළුවන් නේ? අන්න ඒ විදිහට යනවා. ඒ විදිහට යනවා. උතේ ආකර්ෂණීය වර්ණ දැරීම. හරි අර මල් වලට සත්තු ගෙන්න ගත්තා වගේම හරි ලස්සනට රතු පාටට සුදු මේ මොනවාද කහ පාටට එහෙම තියෙද්දි ඔන්න සත්තුමයි පුතේ ඒ ආහාරය ගන්න එනවා මේ කජු කූලම මේක පිටින් අරගෙන සමහරවිට වවුලෝ එහෙම යනවා අන්න එතකොට මේ කොටස අරගෙන යනවා කියන්නේ මේක කන්න බෑ නේද මේක කන්න බෑ ඒක අතාරින්න. එතකොට ඒකෙන් තමයි ඵලය මේ ඵල මේ තමයි ඵලය. එතකොට මේ බීජය මෙතන තියෙන්නේ මේක පැලවිලා යනවා. ආකර්ෂණීය හැඩ නේද? ඔම ආකාරයට මම එකක් දාගත්තා. අනිත් දේ තමයි පුතේ මේ කැලේ යනකොට ගොඩක් වෙලාවට අපි කැලේක නෙමෙයි ඕන තැනක අපි ශාක තියෙන තැනක ගිහිල්ලා ඔයා හිතන්නකෝ දැන් ඔන්න ඉස්කෝලේ යන්න වුණා කියලා පිට්ටනියේ තියෙන යම්කිසි දෙයක් ඔයාට පුළුවන් ගෙදර ගේන්න. තුත්තිරි නේද? තුත්තිරි ඕක වටේ රවුමක් දෙයක් යනකොට පිට්ටනියේ එහා මෙහා යනකොට සමහර වෙලාවට වාගේ කලිසමේ එක්ක ගවුමේ තුත්තිරි ඇමිනිලා. ඒ කියන්නේ අන්න ඇමිනෙන කොකු තියනවා. ඇමිනෙන විවුහ. පුතේ මේ තියෙන නාගදරන අන් සතෙක් ගියොත් ආසරට ඒකගේ ඇඟේ ඇමිනෙනවා. නාගදරන කියන ඒවා. ඇමිනෙන කොකු වල ඇලීමට උපකාර වන කොකු හෝ රෝම ආදිය තිබීම. රෝම කියන එකක් ඉන්න බලන්න. මේ තියෙන තුත්තිරි ගස් හරි මංගාව ඒක නෑ මේ ඔයා අහලා තියෙනවා ඇපල් නේද? අර මම අඳින්නම් මෙහෙම ඇපල් ඔන්න ඔය වගේ පොඩි කෙඳි. හරිද? අපි සමහර වෙලාවට මේ ඇඟේ ඇලෙනවා පුතේ චූටි ගෙඩි වගේ ඇපල් කියලා ඒවට කියන්නේ. ඒවා ඉතින් වැඩක් නෑ. අපි ඉතින් ඒවා ගෙනල්ලා ආපහු නේද? තුත්තිරිත් ඒ වගේ. පද්දගම තියෙන තුත්තිරි ඔයා
ගෙදර වෙන අපේ ගමනක් අපි හිතමු ඔන්න මෙහෙ කතරග තිබිච්ච තුත්තිරි ගස් ටික ගෙනිහිල්ලා වෙන තැනකට ව්‍යාප්ත වෙනවා. අන්න ව්‍යාප්තිය. එහෙනම් ඇපල වල කෙඳි තියෙනවා ඒවා ඇඟි ඇලිලා යනවා. ඇමිනෙන කොපු විව්ව. අනිත් එක තමයි පුතේ මෙන්න බලන්න. ඔයාලට මම තව දෙයක් පෙන්නන්නම් මේ ශාකය එඬරු ශාකය ළමයි. එඬරු ශාකය තමයි පුතේ මේ තියෙන්නේ. ඒ එඬරු ශාකයේ තියෙන විශේෂත්වය මෙන්න දැක්ක දැන් අපේ පොඩි ළමයි පවා මේව නිකන් ඈතින් දාලා තියෙද්දි නේද? ඕගොල්ලෝ නම් දැන් දන්නවනේ. නමුත් සමහර වෙලාවට ඔයාලට රැවටෙනවා කුරුමිනියෝ ටිකක් තමයි ඉන්නේ කියලා. නේද? මේ විදියට සත්තුන්ට පේනවා දැන් සමහර සත්තු කුරුමිනියෝ ආහාරයට ගන්න කට්ටිය උන් රැවටෙනවා. උන් රැවටිලා මොකද කරන්නේ? කුරුමිනියෙක් කියලා මේකව අල්ල ගන්නවා. අල්ලගෙන පියාසර කරගෙන පියාඹගෙන එක්කෝ මොනවා හරි වෙන ක්‍රමයකින් හරි මෙයා අරන් යනවා. ගිහිල්ලා හරි බරි ගිහිලා කන්න බලද්දි අයියෝ සතෙක් නෙමේ මල පනිනවා එපාර. විසි කරනෝනේ. විසි කරාම ඕක තමයි කරගන්න ඕනේ මෙයාට. මේ රැවටීමක් කරේ. අන්න රැවට්ටුවා සතෙක් වගේ ඵලය බීජ පුතේ නම් අරගෙන ගියා වෙන තැනකට ගියා නේද? අන්න එනම් සතුන් රවටන නොමග යවන ක්‍රම මේ ඔලින්ද මාර නේද? අර ඔලින්දටත් ඔයාලට මතකයි නිකන් කළු පාට ඇහැක් වගේ එකක් තියෙනවා රතු පාට කොටස් වල එක වර්ගයේ කුරුමිනියෝ සත්තු වගේමයි පුතේ බීජ තියෙනවා. ඉතින් රැවටිලා ගෙනියනවා අන්න දැක්කද? ඔය තියෙන්නේ කුරුමිනියෝ වගේ මේක නිකන් ඇහැක් වගේ. හරි මේ ඇඟයි ඔන්න සතු පාට සතෙක් කියලා හිතලා මේකත් අරන් ගිහලා අල්ලලා විසි කරලා දානවා කන්න බැරි නිසා. හයියයිනේ කන්න බෑනේ උට තද වෙනවා එපා. හරි රයිට්. ඔන්න ඔය වගේ දේවල් තමයි එතකොට තියෙන්නේ. එහෙනම් පළවෙනි දේවල් ටික පැහැදිලිද බලන්න. ඒකේ රූප ටික මම එවන්නම්. මේ විදිහට අලව ගන්න ඕනේ හොඳේ. ඔන්න මෙතන අලවලා තියෙනවා. බලන්න ආහාරයට ගත හැකි මාංශල කොටසක් තිබීම. මාංශල කියන වචනේ යටින් ඉරක් ගහගන්න. අඹ ගස්ලබු මම උතන දෙකයි දාලා තියෙන්නේ. තව ඉතින් ඕන තරම් තියෙනවා හොඳේ. අලිගට පේර නේද? කන්න පුළුවන් දේවල්. ආකර්ශනීය වර්ණ දැරීම කජු පුහුලන් කෙසෙල් ඒ වගේ වෙයි. කෙසෙල් වල නම් ඉතින් ඇට එච්චර නැහැ. නමුත් නේද? එහෙම ඇට තියෙනවා නම් පැලවෙන්නත් පුළුවන්. ඇලීමට උපකාරී වන කොකු හෝ රෝම යටින් ඉරි ගන්න. කොකු හෝ රෝම නාගදරන තුත්තිරි ඇපල. සතුන් නොමග යවන හැඩහා රටා දැරීම එඬරු ඔලින්ද මදටිය කරවිල. දැන් මේව ඔයාලයි ඕනිමද මේවා පාඩම් කරන්න ඕ. past papers බලන්න MCQ බලන්න හරියට ප්‍රශ්න ඇවිත් තියෙනවා හොඳේ. ඵල බීජ ව්‍යාප්තියේ. සතෙක්ගෙන්ද යන්නේ මේ ශාක ඵලය වෙන සුළඟෙන්ද යන්නේ වෙන්න මේ විදියට ඔයාගෙන් අහලා ඇති. හරි මම ඒ ටික පුතේ මාක් කරලා පාඩම ඉවරුනාට පස්සේ ඔයාට අර වර්ගීකරණය වගේම ඒ ප්‍රශ්න ටික එවන්නම් ඔයාලා කරන්නේ ටික. සුළඟ මගින් සිදුවන ඵලහා බීජ ව්‍යාප්තියට යනවා ඊළඟට. සුළඟෙන්. ඔන්න සුළඟෙන් යන්න නම් සුළඟේ පාවෙලා යන්න පුළුවන් විදිහේ ඵලය බීජය බර නැති වෙන්න ඕන. දැන් ඔයාට හිතන්න පුළුවන්. මතකනේ පරාග සැහැල්ලුයි කුඩායි. එතකොට ගියා. මලෙන් විසිරීලා පරාග දානි පුපුරලා ගියා. ඒ වගේ ඒ පරාගෙන් මේ ඵල පුතේ මේ ඵල බීජ ව්‍යාප්ත වෙන්න කුලඟෙන් යන්න නම් ඒ යන්න අනුවර්තන තියෙන්න ඕනේ නේද? කුලඟෙන් යන්න නම් අපි බලමු මොනවද අනුවර්තන කියලා. මෙන්න පාවීමට ආධාර වන කෙඳිවැනි ව්‍යුහ. ඉන්න මම පෙන්නන්න එකක් ඔයාලට. ඒ කියන්නේ වරා කියන ශාකයේ වරා බීජ. පුතේ අපි ඇන්දොතින් මෙන්න මේ වගේ රූපයක් ඔයාලට එන්න පුළුවන්. හරි මේ මම උඩින් අදින්නම්. ඔන්න කෙඳි මෙන්න අන්න තටු වගේ පොඩි නිකන් කෙඳි නේද? මේ තියෙන්නේ ඒවා වරා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? මේ බීජය පොඩි බීජ ඔන්න තව අනුවර්තනයක්. මහා විශාල බීජ නෑ. ඒකට බරයිනේ යන්න බෑනේ නේ? එහෙනම් කෙඳි සහිතයි බීජ කුඩයි. මෙන්න තව අවස්ථාවක්. කෙඳි වැනි ව්‍යුහ තියෙන එකක් ඔන්න වරා
කෙනෙක් කෙනා මෙයා පේපර් එකේ එන්න පුළුවන් මේ වගේ කෙන්දි සහිතව දෙන්න පුළුවන් කවුද කියලා හයි කොහොමද යන්නේ කියලා හයි කෙන්දි තියනවාද බලන්න පොඩිද බලන්න බීජ හුලඟෙන් තමයි පුතේ යන්නේ සුලඟෙන් පා වෙලා යනවා මේ බලන්න තව අඳුරන දේවල් ටිකක් තියෙනවා ඔව් මේ කවුද හරිද right ඔන්න පුළුම් නේද කොට්ට පුළුම් පුළුම් ගස්වල පුළුම් ගහක් මේ වගේ තියෙන වානම් ඒ හරියේ තියෙන ගෙවල් වල නේද තත්ත්වය කියන්න ඕනේ අම්මෝ කටෙත් පැටලෙනවා ගේ ඇතුලේ හැමතැනම පුළුම් නේද හැමතැනම පුළුම් කෑම මේසෙත් පුළුම් හරිද හරි තව දේවල් දානෝ මොනවද එක ඒවා කො බලන්න ඔබට මේක ගන්න පුළුවන් තව දෙයක් තමයි මේ මොනර කුඩුම්බිය දන්නවා නේද උඩ අර දම් පාට වගේ මලක් පිපුණේ ආන්න ඒකේ කෙන්දි ගොඩක් තියෙන්නේ ඒකේ ඒවත් යන්නේ බීජ සුළඟේ මේවා ඒතකොට මේ අස්සවල වල පොඩි බීජ තියෙනවා ඒවත් අරන් තමයි පුළුම් රොද ඉගිලිලා සුළඟේ පාවෙලා යන්නේ ඔන්න හරිම සැහැල්ලුයි එතකොට මේවා ඔය තියෙන්නේ පුළුම් ගෙඩි මේ වගේ ඒවා දැකලා තියෙනවා ඇති ඔයාලා දැකපු නැති කට්ටිය දැන් මේ බලා ගන්න පුළුම් කවුද මේ හොරගෙඩි නේද හොරගෙඩි කියලා අපි කියන්නේ හොරපළය පුතේ හොරපළයක් ගහෙන් ගිලිහුණාට පස්සේ ඔයා දැකලා තියෙනවද යන විදිහ කැරකි ඈතට යනවා ඇයි කැරකි යන්නේ පියාපත් වගේ ව්‍යුහ තියෙනවා මේ ආකාරයට පාවීමට අදාළ වන ව්‍යුහ හොර විතරක් නෙමෙයි සමහර දේවල් වල තියෙනවා පුතේ අර පැතලි පලාවරණයක් ඕම හරිම පැතලි පලාවරණය අපි ගත්තොත් මහෝගනී වල ඊළඟට පැතලි පලාවරණයේ තියෙන තව ඉන්න මම පෙන්නන්න මුරුංගා කාලා තියෙනව නේද නියමයි නේද සමහර දරුවෝ හරි ආස කෑමක් හොඳ ගුණ කෑමක් විතර ගානක ගුණ තියෙනවා පුතේ මුරුංගා වල හරි ප්‍රෝටීන් බහුල ශාකයක් තමයි මුරුංගා කියලා කියන්නේ මුරුංගා ගහේ තියෙන හැම දෙයක්ම වගේ හරිම ගුණයි සමහර රට වල ඇති මුරුංගා පත්‍ර පවා නේද ඒවා මලවල තෙල් දාලා අරව මේව කරනවා ප්‍රෝටීන් වැඩි ආහාරයක් මේ මුරුංගා කියන්නේ පැහැදිලිද right ඉතින් ඒක නෙමෙයි අපිට ඕනේ මුරුංගා වල ඇත්තේ කනවනේ ඔයගොල්ලෝ නමුත් මේක වේලිලා ගියොත් ඔය තියෙන්නේ ඒ මුරුංගා බීජ හරිද නිකන් අපි දැන් මුරුංගා මේ කරලේ ඇතුලේ තියෙන අපි දැන් ඒක උයනවා ඉතින් නේද දැන් අමු අර ඉස්සෙල්ලා මේ වගේ තියෙද්දි මුරුංගා ඇතුලේ තියෙන බීජය මතකයිද නිකන් පොඩි සිවියක් වගේ එක පොඩි බීජයක් ඇතුලේ තියෙනවා ඒක කනවනේ ඔයගොල්ලෝ නේ මුරුංගා කොළ කැඳ බොනවා ඔව් කැඳ බොනවා ඕනේ එකට ගන්න පුළුවන් ඖෂධයක් මෙයා පුතේ මේ ඔන්න මුරුංගා කොළ ඉතින් මෙයාම මේ බීජයක් නිකන් පාට පේනවම ඇන්ද ඔන්න ඔහම තියෙන්නේ ඔන්න ඔහම හැඩයක් වගේ තියෙන්නේ නේද එතකොට මේ බීජයක් හරි සැහැල්ලුයි මේ පිටින් තියෙන නිකන් පිහාටු වගේ මේ තටු පිහාටු වගේ කොටසක් තමයි මේක වේලුණා ඉතින් මේවා මුරුංගා කරල අපි කෑවේ නැති වුණොත් මේ මුරුංගා කරල මේ වේලිලා ඒක පැලිලා ඇතුලේ තියෙන බීජ හුලඟෙන් යන්න පුළුවන් තේරුණාද right ඔන්න මුරුංගා වගේ දේවල් ඊළඟ මේවා තියෙන බොහෝ පුතේ මේ ඵල බීජ තියෙන්නේ මේ අග්‍රස්තේ තමයි ගොඩක් බීජ තියෙන්නේ අග්‍රස්තේ එතකොට මොකද වෙන්නේ කෙලින්ම ගැලවිලා හුලඟේ පාවෙලා ඈතට යන්න පුළුවන් අග්‍රස්තවල බීජ තිබීම මහෝගනි ගහක් තමයි මේ තියෙන්නේ මෙන්න මහෝගනි ඵලය මෙන්න තියෙනවා ඒකෙත් පියාපතක් වගේ කොටසක් තියෙන ළමයි මහෝගනි වල එතකොට ඔන්න පුතේ මම ටිකක් වේගෙන් කිව්වා දේවල් ටික මේවා ගන්න දේවල් නිසා පාඩම් කරගන්නවා එතකොට ඒවා අර බීජ ඉතා සැහැල්ලුයි ඕකිඩ් වල බීජ හරි සැහැල්ලුයි අපිට සමහරවිට පේන්නේ නැහැ නේද ඕකිඩ් වල බීජ ඉතාම සැහැල්ලු බීජ තමයි ඒවා තියෙන්නේ ඒ මොනවද ඕකිඩ් වර්ග වල බීජ ඔන්න ඔය තියෙන ඕකිඩ් බීජ ගත් එකක් සමහරවිට දැකලත් නැති වෙන්නේ නේ හරි බලන්න නම් ඔක්කොම ටික කියුණාද කියලා
සුළඟ මගින් සිදුවන පළහා බීජ ව්‍යාප්තිය උතේ වරා බීජයක් පොඩ්ඩක් ඔතන ඇඳ ගන්නවද වරාවල රූපයක් දාලා නැහැ වරාවල බීජයක් ඇඳ ගන්න මේවා කෙන්දි කෙන්දි දාලා මේ රූපේ සමානලාට බහු වර්ණවල ඇවිත් තියෙනවා කෙන්දි හරි කුඩා බීජය කළු පාටයි සැහැල්ලු බීජයක් පොඩි රූපයක් නිකන් පෙන්න ගන්න පැත්තේ එතන ඉස්සරහින් වරා කොට්ට ඉඹුල් එක මේ කෙන්දි සහිත කෙන්දි ව්‍යුහ තියෙන මේ පළ බීජ ඔය වරා එක ඇඳලා තියාගන්න ඊළඟ පාවීමට ආධාර වන තට්ටු වැනි ව්‍යුහ කටුද තියෙන්නේ ළමයි කටු නම් තියෙන්නේ තට්ටු කරගන්න ඈ කටුද තියෙන්නේ වහිනු ඒක තට්ටු කරගන්න පොර ධම්මාලු උතේ ධම්මාලුව වල තියෙන පැත්තලි පලාවරණයක් ඊතලයක් දාලා ඇදලා ලියාගන්න පොර හරි ධම්මාලු කියන එක්කෙනා අර මේ වගේ ධම්මාලු මේක හරිනේ නේද ධම්මාලු නැත්නම් ඔන්න ඔය වගේ වටේට පැත්තලි පලාවරණයක් තියෙනවා ධම්මාලු. ඒතර හුලඟෙන් යනවා නිකන් අර මේ මොකක්ද අර ඔයගොල්ලන්ගේ ක්‍රීඩාවක් තියෙන කව පෙත්ත වගේ. පැත්තලි ඩිස්ක් එක නේද? ධම්මාලු මුරුංගා හොර වල රූපයක් දීලා තියෙනවා ඒක අලව ගන්න එතනට පළහා බීජ මගේ අතින් තියෙන්නේ හොරවල හොරපලේ ආනේ දෙපලක තියෙනවා ඒකයි මම එක තැනකට අලවලා තියෙන්නේ පළහා බීජ ශාකයේ අග්‍රස්ථයේ highlight කරන තේ ශාකයේ අග්‍රස්ථයේ තමයි කුලඟෙන් යන බොහෝ දේවල් තියෙන්නේ හැමෝගනි හොර බීජ එක සැහැල්ලු වීම උදාහරණය ඕකිඩ් දීලා තියෙනවා පළහා බීජ විශාල සංඛ්‍යාවක් ඇතිවීම තෘණ වර්ග ඊළඟ මහෝගනි වරා කොට්ට පුළුන් හරි පුළුන් ගෙඩියක් ගත්තොත් ඒක ඇතුලේ බීජ ගොඩක් තියෙනවා ඒවා හුලඟෙන් තමයි එතකොට යන්නේ ඊළඟට වතුර මගින් යන අවස්ථාවල අනුවර්තන ජලයේ පාවෙන්න නම් නේද සැහැල්ලු වෙන්න ඕන මේ බලන්න පුතේ සැහැල්ලු වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ පොල් බීජය මේක තමයි පොල් බීජ මේක ඇතුලේ වතුර තියෙනවා අපි ආහාරයට ගන්න කොටස තියෙනවා ඒකට සාමාන්‍යයෙන් අපි කියන්නේ බ්‍රූණ පෝෂය කියලා හරිද ආහාරයට ගන්න කොටසේ වතුර පොල් වතුර අහලා තියෙනවද දන්නේ පාඩමින් චුට්ටක් පිට යන්න වෙනවා මම මේ ළඟදී බලපු මේ වීඩියෝ එකක තිබුණා පිට රටින් ආපු දොස්තරලා වගේ අපේ රටේ ડોක්ටර් කෙනෙක් විශේෂ ડોක්ටර් කෙනෙක් සමග ඒ ડોක්ටර්මයි දාලා තිබු වීඩියෝ එක කොළඹ හොඳ සුපිරි කලන්තිය හෝටල් එක ඒගොල්ලෝ ආහාර ගන්න ගිහිල්ලා තියෙනවා උදේ තාත් එක්කද ගියේ අර පිට රටින් ආපු ඒ ડોක්ටර්ස්වත් එක්ක ඉතින් අපේ මෙහි කට්ටිය ඒ මිනිස්සුන්ට ආහාරය සූදානම් කරලා තියෙද්දි ඒගොල්ලෝ හොයලා තියෙන එකම වර්ගයක් තමයි පොල් වතුර. හරිද? අපේ මේ මිනිස්සු දෙක තේක මොනවා නේද? මේ ආහාරය අරගෙන අපි තුන් තේක මොනවා කියලා. ඒගොල්ලෝ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඒගොල්ලෝ පොල් වතුර ඉල්ලලා තියෙනවා. ඔය පිට රටවල තියෙන පොල් වතුර විකුණනවා. අපි ලංකාවේ පොළවට යනවා නේද? ඒ නිසා පොල් වතුර එකේ ලොකු ඖෂධීය ගුණයක් තියෙනවලු ළමයි. හරිද? ප්‍රතිශක්තිකරණය ගොඩක් කියලා ඒ පොල් වතුර. ඒ වගේම මෙයා බොන්න කැමති නැති අය තැඹිලි වතුර. හරිද? බීම නෙමෙයිලුවේ දොස්තර මහත්තයෝ බිව්වේ තැඹිලි හොයලා. තැඹිලි පොල් වතුර මේවා තමයි ආහාරයට අරගෙන තියෙන්නේ. ඉතින් ඒවා ඖෂධීය වටිනාකම අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුණාට පිට රටවල් වල කට්ටියට ඒවා හරි වටිනවා සල්ලි වලට පොල් වතුර විකුණන්නේ පිට රටවල් වල හරිද රයිට් එහෙනම් මේ පොල් ඵලය ගැන කතා කරොත් මෙන්න මේ කෙඳිනේ මේක පේනවනේ පොල් දෙල්ල මේ පොල්ලෙල්ලේ පොල් කෙඳි උතේ පොල් කෙඳි අතරේ වාතය තියෙනවා හරිද පොල් කෙඳි අතරේ වාතය එහෙනම් පොල්ලෙල්ල සහිතව මේ වටාපිටාව හරිම සැහැල්ලුයි නේද පොල් මේ බීජය බර වුණාට කට්ටත් එක්ක ඒක වටේ සැහැල්ලු කොටසක් තියෙනවා
තන්තුමය පලාවරණය. පලාවරණය තන්තුමයයි. එහෙනම් වතුරට වැටුනම වතුරේ ඇතුළට ගිලෙන්නේ නේ. පාවෙලා යන්න පුළුවන්. පාවෙලා ගිහලා යාට සුදුසු තැනක් හම්බ වුණොත් එතන නැවතිලා එතන පැලවෙන්න පුළුවන්. වතුරේ නෙමෙයි පැලවෙන්නේ. පාවෙලා ගිහිල්ලා යම් ගොඩබිම පෘෂ්ඨයක් යටුනොත් එම ස්ථානයේ මෙයාට පැලවෙන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට මෙයා ගමන් කරනවා. එහෙනම් හරිද? එකක්. තව මොනවද උදාහරණ? තන්තුමය පලාවරණේ විතරක් නෙමෙයි. මේ බලන්න මෙන්න මේ මොනවද? පොට්ටම්බ කාලා තියෙනවද? පොට්ටම්බ පොට්ටම්බ වල ඇතුලේ තියෙන නිකන් පුවක් වගේ නිකන් හරි රසයි එක. ඒ පිටත ලෙල්ල ගලවලා තලලා නේද? ඒක මේරුවට පස්සේ වේදුනාට පස්සේ ගල් ගෙඩියක් කරන් නේද? ඔය සමහරලාට ඉස්කෝල ගියම කරනවා ළමයි. පොට්ටම්බ ගස් තියෙන ඉස්කෝල වල ඕක තලලා ගල් ගෙඩියක් අරගෙන ඇතුලේ තියෙනවා නිකන් හරි රසයි පුවක් කෑල්ලක් වගේ. ඉතින් කන්න පුළුවන්. මෙයක් පුතේ තෙදිමයයි පලාවරණේ. අර වේරුණාට පස්සේ තලනකොට ආට හොඳට පේනවා පුවක් ලෙල්ල වගේමයි. මාර රසයි කියලා දානවා. ඔව් ඒක තමයි. මාර රසයි ඒක. නේද? වටේ තියෙන කෙඳි අර පොල් ගෙඩිය වගේමයි පුවක් ගෙඩිය වගේමයි. එහෙනම් වතුරට වැටුනොත් මායිතේ මේවා ගමන් කරනවා ජලය හරහා ව්‍යාප්තිය සඳහා. අනිත් එක මේ කදුරු ළමයි. කදුරු වර්ග ගොඩක් තියෙනවා පුතේ එක එක. කදුරු ගෙඩියක් වේලුණාම මතකද චූටි කාලේ වා ඉත්තෑවෙක් හැදුවා නේ? කදුරු ගෙඩිය වේලුණාම අර ඇතුලේ මේ බලන් රූපයක් තියෙනවද කියලා. කදුරු ගෙඩිය ඔය කියන්නේ කදුරු ගෙඩි ඔය කාලේදී නෙමේ වේලුණාට නෑ. රූපයක් නෑ මේකේ. කදුරු ගෙඩි තනින් තන තන්තුමය ගතියක් දිවි කදුරු කියන එක ඖෂධයක් විදියටත් සමහර එක දේවල් වලට ගන්නවා පුතේ කදුරු වර්ග. ඉතින් ඒ කදුරු ගෙඩි වැටුනම ඒකත් පාවෙලා යන්න පුළුවන් ජලය හරහා. ඒ කියන්නේ ඇතුළ සවිවරයි තන්තු සහිතයි වාතය තියෙනවා බරණේ නේද? දැන් මේ ගෙඩිය වතුරට වැටුණා කියලා වතුර උරාගෙන උරාගන්නේ නේ. මේ කිසිම එකක පොල් ගෙඩියක් පවා වතුරට වැටුනොත් වතුර එන්න බෑ. ඒ කියන්නේ මොකද අපි ඉගෙනගෙන තියෙන වචනයක්. පාරගම්‍යයි කියන එක. පාරගම්‍ය නේ ජලයට. ජලය ඇතුළු වෙන්න බෑ. තේරුණාද? මේ ලෙල්ල හරහා. එහෙනම් ඔන්න තව සිද්ධියක් තමයි එන්න මේක. මේ තියෙන්නේ ඕලු. මේ ඕලු නෙළුම් මෙන්න මේ නෙළුම් කියන එක. නෙළුම් වල පාවීමට ආධාර වන හැඩ ඇති පලාවරණ. හරිද? මේ පලාවරණයක් තියෙනවා. ඒක හරියම සවිවර ගතියක් තියෙන නිසා එයාලා ගිලෙන්නේ නැහැ. වතුරෙන් ගමන් කරන්න ඔය ආකාරයට පුළුවන්. එහෙනම් පොල් ගෙඩි වල රූප දාලා ඇති, නෙළුම් වල රූප දාලා ඇති. ඒවා අලව ගන්න ඕගොල්ලෝ. වාතය පිළි බීජ කවච. මේ තියෙන බීජ කවච කියන අවස්ථාව බීජය තියෙන වටේ කාමර. ඒකයි වාතය පිළිලා තියෙන්නේ. වාතය පිළිලා තියෙනකොට ඉතින් ගිලෙන්නේ නේද? එහෙනම් අන්න හරිම සැහැල්ලුයි. ඔන්න වට පාඩම් කරගන්න ඕනේ. එතකොට හොඳයි. ස්පෝටනය ගැන මම ඔයාලට කිව්වා ඉස්සෙල්ලා. මේ තියෙන බීජ කවච, වාතය පිළි බීජ කවච, ඕලු නෙළු ඒවා වල තියෙනවා. හරිද? අන්න ඒ ටික දාලා තියෙනවා. එතකොට ඊළඟ කොටසේ ඒවා ටික බලා ගන්න. අපි යමු ස්පෝටනය පිපිරීම. ඔන්න පුතේ පිපිරෙන ඒවා. රබර්, මදටිය, මාර කියන්නේ මාර තේ මේ මොනවාද තේ තවාන් වල ඒ කියන්නේ තේ වගා වාසිත තැන් වල මාරගස් ඕන තරම් තියෙනවා. ඒවයි අපිට දකින්න පුළුවන් මදටිය මාර පොඩි කාලේ මේ ඉස්කෝලෙන් එහෙම ගේන්න කියනවා ඉස්සර. ඔයාලට ගේන්න කියනවද දන්නේ? අපිට නම් ඉස්සර කියනවා ගණන් කරන්න. ගොඩවල් ගන්න, වෙන් කරන්න. හරිද? දැන් බයයි ඉතින් පොඩි යවුන්ට දෙන්නත් නේද? ඌ මේක කටේ දාලා කන්නත් පුළුවන්. හිර වෙයි නහය එපා නහයට අරගෙන. එහෙම පොඩි බයානක ගතියකුත් තියෙනවා ඉස්කෝලේට ගේන්නකොට චූටි ළමයි. නේ? මේක එක්ක කෑලා ගිලෙන්න පුළුවන්. අනතුරු ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඒ ඇට හරි ෂෝක් ඉතින් අර ගණන් කරන්න විතරක් කියලා යාට කිව්වා. මෙයා ගණන් කරයි. යාට තේරෙනවා නම් බණ්ඩක්කා කරල දැකලා තික් බණ්ඩක්කා කරලා පිපිරිලා
පොඩි ඇටමයි පුතේ විසිරීලා යන්න පුළුවන් ඔය ආකාරයට අන්න ඵල සහ බීජ ව්‍යාප්තිකාරක තමයි වාට මම ඔය කතා කරේ. ඒකට කොතන ලියලා තියෙනවා ඒකේ රූප ටික අලව ගමු අපි හිමීට. හරිද? right. ඊළඟට අවසාන කොටසට මම යනවා. ඒ කියන්නේ පරාගණය කරා දැන් සංසේචනය කරා වරන්තක වැඩ කීයක් කරාද කියලා අද දවස් නේද? ගිය සතියේ පරාගණය කරා අද ටිකක් ගිය සතියේ අදයි දෙකේම සංසේචනයක් චුට්ටක් කරා බීජඵල නිපද වෙව්වා ඊට පස්සේ බීජඵල ව්‍යාප්ත කරා දැන්මයි පුතේ කරන්න ඕන වැඩේ තමයි මේ බීජ පරෝහණය වෙන්න ඕන පැලවෙන්න ඕන නේද? පරෝහණය කියන්නේ පැලවෙනවා කියන එක. එහෙනම් පැලවෙන්නේ නෑ හැම බීජයක්ම ළමයි. හැම බීජයක්ම පැලවෙන්නේ නෑ. එහෙනම්මයි පුතේ බීජයක් පැලවෙන්න නම් එයා තුල තියෙන්න ඕනේ මොකක්ද? මොනවද? ගොඩක් දේවල් තියෙන්න ඕනේ. ඔයා හිතන්නකෝ ඔයා දැන් අද කෑවා කඩල. එක්ක ඔයා කෑවා මුං ඇට. අම්මා ඔක ඊයරේ කඩල ටික වතුරේ දාලා තිබ්බා එක්ක මුං ඇට වතුරේ දාලා තිබ්බා නේද? උදේ තැම්බුවා. දැන් ඉතුරුනා කඩල කට්ටිය කෑවිනේ නේ. දැන් මොකද වෙන්නේ? ඔයා ඒ ටික අරන් ගිහිල්ලා එළියේ තාම් කරනවා. තම්බපු කඩල පැලවෙයිද? නෑ. ඇයි? තැම්බුවාම යෝධයෝ මැරෙනවනේ නේද? මැරෙනවනේ. අන්න පුතේ ජීවීභාවයක් තියෙන්න ඕනේ එහෙනම් පැලවීම සඳහා. හරිද? ජීවීභාවය. පියකොට කියනවා ජීව්‍යතාවය කියලා. ජීව්‍යතාවය පැලවෙන බීජයක තියෙන එක ලක්ෂණයක් පුතේ. ජීව්‍යතාවය තව මොනවද තියෙන්න ඕනේ? මෙන්න ලක්ෂණ ටික. පළවෙනි එක තමයි මම ඔයාලට කිව්වේ. බීජය සජීවී වෙන්න ඕනේ. ජීව්‍ය බීජයක්. තඹපු බීජ වලින් එන්නේ නෑ. මැරිච්ච බීජ වලින් පැල හදන්න බෑ. ඊළඟට බීජයක් පැලවෙන්න නම් එයාට හොඳට ඔක්සිජන් ඕනේ, හොඳට වාතය ඕනේ. විතරක්මදි වතුර ඕනේ පුතේ. ජලය ඕනේ. ඊළඟට හොඳ ප්‍රශස්ත උෂ්ණත්වයක්. අධික උෂ්ණත්වයේදී බීජ විනාශ වෙලා යනවා. නේද? අධික සීතලයේදී සමහර බීජ පැලවෙන්නේ නැහැ. එහෙනම් යම් බීජයක්මයි පුතේ පැලවෙන යම් උෂ්ණත්වයක් තියෙනවා. ඔය ග්‍රීන් හවුස් ඒවා හදලා තියෙන්නේ එක එක රටවල් වල නේද? අධික උෂ්ණත්වයක් තියෙද්දි පැලවෙන්නේත් නැහැ. අධික සීතල තියෙද්දි පැලවෙන්නේත් නැහැ. එහෙනම් ඒ නිසා ප්‍රශස්ත උෂ්ණත්වයක් මේ බීජ පරෝහණයට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ළමයි. හරිද? right. අපි ලියමු එනම් ටක් දාලා බීජ පරෝහණය බීජයක් තුල ඇති කලලය. අන්න පුතේ යටින් ඉරි ගහමු. දැන් බීජය ඇතුලේ යුක්තාණුව බෙදිලා කලලය තියෙන්නේ. කලලය තියෙන්නේ නේද? කලලය ක්‍රියාශීලී වී කලලය ක්‍රියාශීලී වී වර්ධනය වෙමින් බීජ පැලයක් බිහිවීම. පුතේ ඉරි ගහන්න. බීජ පැලයක් highlight කරන්න. බීජ පැලයක් බිහිවීම බීජ පරෝහණය ලෙස හැඳින්වේ. පුතේ කලලය ක්‍රියාශීලී වී කියන එක යටින් ඉරි ගහන්න. කලලය ක්‍රියාශීලී කියන එක යටින් ඉරි ගහන්න. බීජ පැලයක් බිහිවීම කියන එක යටින් ඉරි ගහන්න. බීජ පරෝහණය සඳහා අවශ්‍ය වන සාධක ඉක්මනට ලියන්න. බීජයේ ජීව්‍යතාවය, වාතය, ජලය, උෂ්ණත්වය. ජීව්‍යතාවය, වාතය, වරහන් ඇතුලේ ඔක්සිජන්, O2 දාන්න, ජලය, උෂ්ණත්වය. හරි. ළමයි කලලයක් කියන එක පුතේ දන්නවද? යුක්තාණුව තමයි අපි කිව්ව විදිහට කලලයක් වෙන්නේ. මේ බලන්නකෝ. ඔන්න පැල හැදෙන රූපයක් පෙන්වන්න. නේද? මේ මතකද මේ එළියට ආපු කට්ටියට පොඩි කාලේ නමක් කිව්වා. මතක නෑ. බීජ පත්‍ර. පුතේ
කලලයක් ඇතුලේ තියෙනවා බීජ පත්‍ර ද්විබීජ පත්‍රයක් පත්‍රී ශාක නම් ඒ බීජවල තියෙන්නේ එකට කියන්නේ කිව්වා ඉස්සෙල්ලා එකට බීජ ජීවිතාවය ඉස්සෙල්ලා එක තාම ලිව්වේ නැද්ද නේද බීජ ජීවිතාවේ වාතයේ ජලයේ උෂ්ණත්වය අපි ඒක ලිව්වද ඒක ලියාගන්න හරි මම යනවා එන පුතේ කලලයක් තුලට යමු ඔන්න right මේ බලන්න මම එක්කෙනෙක් ගත්තා අර ඉස්සෙල්ලා පෙන්නපු රූප ඔක්කොගෙම බේරලා මෙන්න ඉස්සෙල්ලා පෙන්ව රූප ටික මේ පැලවෙන බීජ මේ පසෙන් උඩට ඇවිල්ලා නේද මේකට කියන්නේ බීජාංකුරය වර්ධනය වෙනවා බීජාංකුරය හරිද බීජ මූලය තියෙන්නේ පුතේ මුල හදන එක්කෙනා නම් දෙකක් තියෙනවා බීජාංකුරය ඔන්න ඔය හරිය ටිකක් අමාරුයි මේ දැන් කතා කරන ටික සමහර අය පන්තියේ ලීව් වෙලා ගිහිල්ලත් ඉවරයි ඒගොල්ලෝ දන්නවා ඇති මේවා පේපර් එකේ ආවම ඉගෙනුවේ නැහැ කියාවි ඒ පාර නේද යන කට්ටිය හරි බීජාංකුරය කියන්නේ පොළවෙන් ඉහළට එනවා ඉහළට වර්ධනය වෙන කොටස් ඒ වගේම බීජ මූලය මේ දෙන්න තමයි බීජයකින් කඳ පත්‍ර අර මේවා හදන්න එළියට එන්නේ පුතේ එතනදි විශේෂත්වයක් දක්වනවා මේ කලලයක් තුල තියෙනවා බීජ පත්‍ර එක්කෝ එකක් එක්කෝ දෙකක් ඇයි මම එහෙම කියන්නේ බීජ පත්‍ර දෙකක් තියෙන්නේ ද්විබීජ පත්‍රී ශාක නිපදවන බීජවල නේද අවුලක් නෑ නේවා නේද අතු බෙදිච්ච ගස් මුදුන් මූල පද්ධතියක් තිබිච්ච ශාක ඒවැයි බීජය ඇතුලේ බීජ පත්‍ර දෙකයි මතකයි නේද එතකොට ඒක බීජ පත්‍රී ශාකයක් ගත්තම එවැනි බීජයක් ඇතුලේ එක බීජ පත්‍රයයි තියෙන්නේ පුතේ මොකක්ද මේ බීජ පත්‍රයක් කියන්නේ මේ බීජ පත්‍ර ද්විබීජ පත්‍රී ශාකයක් පැලවෙනකොට පොළව කඩාගෙන උඩට එනවා මෙන්න බලන්න මේ තියෙන්නේ පුතේ මේ බීජ පත්‍රයේ පිට තිබිච්ච කවරේ මේ බීජ පත්‍රය මේ අලුත් කොළ මේ කඳ බීජාංකුරය වර්ධනය වෙනවා හරිද right මට කියලා දෙන්න ඕනේ බීජ පත්‍රවල කාර්ය මොකක්ද පුතේ මේ බීජ පත්‍රවල තියෙනවා සංකීර්ණ ආහාර තියෙනවා පුතේ ඉතින් සංකීර්ණ ආහාර ශ්වසනය ශක්තිය නිපදවන්න ගන්න බෑනේ නේද ඒ නිසා මොකද කරන්නේ සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කරන්න ඕන. ඔය වැඩේට එකතු වෙනවා ළමයි එන්සයිම්. හරි සංකීර්ණ ආහාර සරල කරන්නේ පුතේ අපේ ආහාර දීන පද්ධතිය වගේම එන්සයිම් රසායනික ද්‍රව්‍ය. මේ බීජ පත්‍රවල ඔය කියන එන්සයිම් තියෙනවා. එන්සයිම් පුතේ එනම් ඒ එන්සයිම් මගින් මේ බීජ පත්‍රවල තියෙන සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කරනවා. පැහැදිලිද? හරිද? සරල ආහාර බවට පත් කරනවා. ඉතින් ඔන්න සංකීර්ණ ආහාර ඒ එන්සයිම් සක්‍රිය කරන්න පුතේ ඔය බීජ පත්‍රවල තියෙන එන්සයිම් සක්‍රිය වෙලා මේ වැඩේ වෙනවා. මොකටද? ශක්තිය අවශ්‍යයි පුතේ මේක ඊටාම වටිනා අවස්ථාවක් මේ බීජය පැල කරන්න ඕනේ. මේ ශාකයක් හදන්න යන්නේ නේද? එහෙනම් මේ ශාකය හදද්දි මේ ශාකයට හොඳට පෝෂණය සපයන්න ඕනේ. අන්න පෝෂණය සපයන අවස්ථාවේදී සංකීර්ණ ආහාර සරල බවට පත් කරන එන්සයිම් සක්‍රිය වෙනවා බීජ පත්‍රයක් තුලදී. පැහැදිලිද? right. බලන්න එනම් ඔයාලට මම ප්‍රශ්නයක් දාලා තියෙනවා. බීජ පරෝහණයේදී ජලයේ කාර්ය කුමක්ද කියලා අහනවා. නේද? ඒ කියන්නේ ඔයාලට මතකයි පුතේ ඉස්සෙල්ලා අපි කිව්වා බීජ පරෝහණයක් වෙන්න නම් බීජ ජීව්‍ය වෙන්න ඕනේ, ඔක්සිජන් ඕනේ, ජලය ඕනේ, උෂ්ණත්වයක් ඕනේ. නේද? ඔව් සංකීර්ණ ආහාර කියන්නේ මෝල්ටෝස් වගේ දේවල් තමයි පුතේ. මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ් එකක් නේද? ඒක ග්ලූකෝස් බවට පත් වෙන්න ඕනේ. එතකොට ඔන්න සංකීර්ණ ආහාර එන්සයිම් හරහා සරල වෙනකොට ඒ බීජයට ජලය ඕනේ නේද? පැලවෙන්න නේද? පැලවෙන්න ජලය ඕනේ. ඒ ජලය ඕනේ ඇයි? ජලය නැතුව එන්සයිම් සක්‍රිය වෙන්නේ නැහැ.
හරිද? ඔයාලට මතකයි අපි අර පැලවෙන මුම් බීජ වතුරත් එක්ක දිය කරලා තමයි නිස්සාරකේ හදාගත්තේ. මොනවද අපි ගත්තේ මෝල්ටේස් එන්සයිමය නේද? නැත්නම් මොනවාද අපි හදාගත්තේ ඇමයිලේස් එන්සයිමය. හරි අපි අර පළවෙනි පාඩමේදී කිව්වේ ඇමයිලේස් එන්සයිමය හදාගත්තේ. පරෝහණය වන බීජ ටික හොඳට චොක් කරලා මිරිකලා ඒක වතුරේ දාලා වතුර නෙමෙයි රෙදි කෑල්ලක දාලා නිස්සාරකය. ඒක තමයි අපි අර පිෂ්ඨයට දැම්මේ. නේද? එතකොට තමයි පිෂ්ඨය කැඩිලා ග්ලූකෝස් බවට පත් වෙන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් ලියන්න ජලයේ කාර්ය අහනවා බීජ පත්‍ර තුල ඇති එන්සයිම බීජ පත්‍ර තුල ඇති එන්සයිම සක්‍රීය කර සක්‍රීය කියන එක යටින් ඉරක් ගන්න. වතුරෙන් කරන්නේ එන්සයිම සක්‍රීය කරනවා. බීජ පත්‍ර තුල ඇති එන්සයිම සක්‍රීය කර එහි සංචිත වී ඇති සංකීර්ණ ආහාර සරල ආහාර බවට හරිද? ජීර්ණය කරයි. සරල ආහාර බවට ජීර්ණය කරයි. වතුරෙන් කරන වැඩේ ජලය අවශ්‍ය වෙන්නේ බීජයක් පරෝහණය වෙනකොටයි කියලා ඇහුවොත් එන්සයිම සක්‍රිය කරලා සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කරලා පැලවීමට ශක්තිය ලබා දෙන කාර්යයට දායක වෙනවා. බීජය තුල ඇති ආහාර මගින් සිදු කරනුයේ කුමක්ද? ලියන්න බීජ මූලය සහ මූල පද්ධතිය හදන කෙනා බීජ මූලය හා බීජාංකුරේ කඳ අරවා මේවා හදන කට්ටිය බීජාංකුරය වර්ධනය කිරීම උතේ සාමාන්‍යයෙන් මේ දැනට සිලබස් එකේ ගොඩක්ම කතා කරන්නේ ඔයාගේ පොතේ අමතර දැනුමට කියලා තමයි දීලා තියෙන්නේ. නමුත් ඔය සමහර අවස්ථාවල අමතර දැනුමටයි කියලා දෙනේවත් ප්‍රශ්න වලට අහලා තියෙනවා. හරිද? ඒ එකක් තමයි මේ. උතේ මේ බීජ පරෝහණය අවස්ථා දෙකකින් සිද්ධ වෙනවා. එක පරෝහණ වර්ගයක් තමයි අපි කියනවා ළමයි අපිබෞම පරෝහණය කියලා. ඔන්න මම රූප දෙකම එක තැනකට ගන්නම්. හරිද? නැත්නම් දෙක වෙනම පෙන්නන්නම් ඔයාලට. මේ එකක්. මෙන්න මේ සිද්ධිය. මේක අපිබෞම ප්‍රරෝහණය. ඇයි මම පුතේ එහෙම කියන්නේ? අනිත් එක අදෝබෞම. අපිබෞම අදෝබෞම. හරිද? මේක අඳුර ගන්න විදිය බලාගන්න. අපිබෞම ප්‍රරෝහණයේදී යාට පේනවා බීජය එන පොඩි බීජාංකුරයක් එළියට එනවා. නේද? ඒක වර්ධනය වෙලා මුල හදනවා. අනිත් කොටස උඩට යනවා බීජාංකුර කොටස. නේද? මේව වර්ධනය වී එනකොට බීජ පත්‍ර අන්න අපි අල්ලගන්න යා. බීජ පත්‍ර එළියට පොළවෙන් උඩට එනවා නම් අන්න අපිබෞම ප්‍රරෝහණයක්. පැහැදිලිද? මේ තියෙන්නේ මේ බීජ පත්‍ර මේවා හැලෙනවා. මේ අර කවර් එකේ එහෙම දැන් හැලිලා පොළවට. අන්න බීජ පත්‍ර දෙක හැලෙනවා. මේ ඇත්ත හොඳ කොළ පාට පත්‍ර. බීජ පත්‍ර වල කෑම තියෙන්නේ. තේරුණානේ? හරිද? බීජ පත්‍ර වල ආහාර තියෙන්නේ. එතකොට දැන් බීජ පත්‍ර එළියට එනවා නම් ඒ පරෝහණය අපිබෞම ප්‍රරෝහණයක්. එළියට එන එකේ වාසියක් තියෙනවා මයිත්. හරිද? මොකක්ද ඒක? මේ බීජ පත්‍ර වලට ආලෝකයේ වැටෙනකොට කෑම නිෂ්පාදනය කරගන්න මෙයාලට පුළුවන්. කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා.
මේ ගහ වර්ධනය වෙන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න කෑම අවශ්‍යයිනේ ආහාර. ඒ ආහාර කොටසක් බීජ පත්‍රවල ගබඩා වෙලා තියෙන ඒවායින් දෙනවා සංචිත වෙලා තියෙනවනේ නේද? ඒවායින් කොටසක් දෙනවා. ඊට අමතරව මෙයාලට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරලා කෑම නිපදවා ගන්න. හැබැයි අදෝ බවුමේ අන්න ඔයාලට පේන ලස්සනට මේ බීජය පස්සට තියෙන්නේ මේ පස්සට පුතේ බීජ පත්‍ර මේක ඇතුළෙමයි. මේ බීජ පත්‍ර නෙමෙයි මේ ඇත්ත කොළ පාට ඒවා. තේරුණාද? ඒවා එනම් බීජ පත්‍ර පස තුල රැඳෙනවා නම් අදෝ බවුම පරෝහණයක්. අදෝ බවුම පරෝහණයක් කියලා අපි ඕකට කියනවා. තේරුණාද? එහෙනම් කොහොමද හඳුනා ගැනීමේ ලක්ෂණේ මතකයිද? බීජ පත්‍ර එළියට එනවා නම් අපි බවුම. බීජ පත්‍ර පොළව තුලම තියෙනවා නම් අදෝ බවුම. පුතේ දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. අදෝ බවුම පරෝහණයකදී ප්‍රභා සංශ්ලේෂණය වෙයිද බීජ පත්‍රවල? ඇයි පොළව ඇතුලේ තියෙදි සූර්යාලෝකය ලැබෙන්නේ නේද? එහෙනම් මේ ශාකය වර්ධනය වෙන මේ පැලේ හදන්න මේ අදෝ බවුම වලදී බීජ පත්‍ර තුල තියෙන සංචිත ආහාර විතරයි වැය වෙන්නේ. නමුත් අපි බවුමේදී ප්‍රභා සංශ්ලේෂණය කරලා ශාකයට අවශ්‍ය ආහාර නිපදව ගන්න පුළුවන්. එතකොට අපි බවුමේදී අපි බවුම පරෝහණයේ තියෙන කාගේද හයි ඔයා මගේ? පුතේ ද්විබීජ පත්‍රී ශාක සියල්ල අපි බවුමයි. ලේසි ක්‍රමයක ද්විබීජ පත්‍රී ශාක සියල්ල අපි බවුමයි. ඒ වගේම ඒක බීජ පත්‍රී ශාක තමයි අදෝ බවුම පරෝහණය. පොල් අරවා මේවා ඇයි දැන් ඔයාලට තේරෙනවනේ පොල් ගෙඩියේ අපි කන කොටසේ ආහාර ඒවා ටික ඔක්කොම වැය වෙනවා පුතේ. ගහ පැලවෙනකම්ම හොඳට පැලවෙනකම් පොල් ගෙඩිය ඇතුලේ තියෙන පොල් වතුර ඒ අර සුදු පාටේ කොටස් නේද? එයා ඔක්කොම පැල මදය කියලා එකක් තියෙන්නේ. අන්න ඒ තමයි ආහාර සපයන බීජපත්‍ර බීජපත්‍රය තමයි පොල් මදය කියන්නේ. එහෙනම් ඒවා වැය වෙනවා ශාකය පරෝහණය වෙන්නේ. පැහැදිලිද? ඒක බීජනම් අදෝ බවුම, ද්විබීජනම් අපි බවුම. බීජ පත්‍ර එළියට එනවා. බීජ පත්‍ර ඇතුලේ තියෙන්නේ පස තුල අදෝ බවුම වල. ඒ රූප දෙකකුත් දාලා එක විස්තර වල ලියලා තියෙනවා ඔයාට. පොල් බඩ ඉරිඟු අදෝ බවුම, අපි බවුම. ඒකේ රූප දෙකක් දීලා තියෙනවා අලව ගන්න. පොඩි කොටසක්මයි පුතේ ඉතුරු වෙනවා බීජවල සුප්තතාවය කියන අවස්ථාව. මොකක්ද මේ සුප්තතාවය කියලා කියන්නේ? හරි ඒක රූපයක් නේ මම කියන්නම් ඔයාලට. බීජවල සුප්තතාවය කියන්නේ පුතේ බීජයක් පැලවෙන්න අවශ්‍ය හැමදේම ලැබෙනවා. ඉතින් වාතය දෙනවා, හොඳට වාතය තියෙනවා, හොඳට ජලය තියෙනවා. අවශ්‍ය සාධක හොඳට තියෙද්දි පුතේ පැලවෙන්නේ නෑ මේක. අන්න බීජවල සුප්තතාවය කියන්නේ ඒක. හරිද? අවශ්‍ය සාධක ලබා දීලා ලැබෙද්දි බීජයක් පැල නොවි ඔහේ හොර ගෙඩ්ඩා වගේ ඉන්නවනම් අන්න සුප්ත බීජයක්. හරිද? සුප්ත බීජයක්. පුතේ බලන්නේ නම් ඔයාගෙන් අහලා තියෙනවා මේ බීජවල සුප්තතාවය කියන්නේ මොකක්ද කියලා අපි ටක් ගාලා ලියමු. සුප්තතාවය යන කුමක්ද? ලියන්න. පරෝහණය සඳහා රූප අලවණය මම දාන්න පුතේ ගෲප් එකට. පරෝහණය සඳහා මේ කොටසත් ඉවර කරලා යන්න නැත්නම් ආයි ඊළඟ දවසේ සුප්තතාවය කතා කර ඉන්න ඕනේ. පරෝහණය සඳහා අත්‍යවශ්‍ය සාධක පැවතුනද පරිසරයේ තියෙන හැමදේම නමුත් පැලවෙන්නේ නැහැ. පැවතුනද බීජ පරෝහණය නොවීමේ තත්වය. බීජ පරෝහණය නොවීමේ තත්වය. බීජ පරෝහණය නොවීමේ තත්වය සුප්තතාවයයි.
මේකට පුතේ හේතු දෙකක් තියෙනවා. ඔයා හිතන්නේ මොකක් කියලාද? බීජ පැලවෙන්න අවශ්‍ය සාධක පරිසරයේ තියෙනවා. හැබැයි මේක පැලවෙන්නේ නැහැ. ඒකනේ සුප්තතාවය කියන්නේ. ඇයි හේතුව? එකක් තමයි මෙන්න මේ අපි බීජයක් ගත්තොත් ළමයි ওই බීජය ඇතුලේමයි පුතේ කලල යුක්තාණු කලලයක් උනාන සෛල වලට බෙදලා නේද? ওই කලලය පරිණතනේ. හරිද? ඒ කියන්නේ පරිණත කලලයක් නොවුනොත් ඒක පැලවෙන්නේ නැහැ. ඒක. අනිත් දේ තමයි මෙයාගේ මේ බීජාවරණ ටිකක් ඝන වුණොත් හරිද? ස්වභාවිකව වෙලා තියෙන දේවල්. මේ බීජාවරණ හරහා ඇතුළට වාතය එන්නේ. වාතය ඕනේ. ජලය එන්නේ නැහැ. අන්න ජලය නේ වාතය නේ පැලවෙන්නේ. එක. කලලය පරිණතනේ පැලවෙන්නේ. අන්න පුතේ නමුත් සාධක ටික ඔක්කොම තියෙනවා වටේ පිටේ. වතුර ඕන පදක්, වාතය ඕන පදක්. නේද? බීජයේ ජීවි පැලවෙන්නේ. සුප්ත බීජ කියලා අපි මේවට නමක් දෙනවා. ඉතින් සුප්තතාවය නැති කරගන්නේ කොහොමද? සමහර පුතේ බීජාවරණේ පුච්චනවා වටේ සමහරට කෙඩි වගේ තියෙන බීජාවරණ තියෙදි ඒක හයියයි නම් ඒවා තලනවා පුච්චනවා ඒ පිච්චුවට පස්සේ තමයි මේවා මෙලෙක් වෙන්නේ පැලවීමට සූදානම් වෙන්නේ අනිත් දේ තමයි පිලිස්සීම එක්කම බීජාවරණය ගලවනවා ළමයි තේරුණාද බීජාවරණය ගලවනවා ඔන්න පුතේ මේ මම ඔයාලට ඔයාලගේ අච්චු පොතේ පිටුවන්ති කියන්නම් ඒ ටිකේ උදාහරණත් එක්ක තියෙනවා වෙලාව අවසන් වෙන නිසා මම නවත්තනවා ඉක්මනට බලා ගන්න වෙන එක පළවෙනි එක දීලා තියෙනවා පරෝහණයට ප්‍රථම බීජ ටික කලක් දබඩා කර තැබීම. ඇයි හේතුව පරිණත වෙන්නේ කලලේ නේද? අපි ටිකක් දවස් තියලා තියෙනවා. ඔය දැන් වී එහෙම පුතේ නිකම්ම වී ටික ගිහිල්ලා ගහන්නේ නේද? ඒක වතුරේ දාලා ඊට පස්සේ ආපහු ඊළඟ දවසේ ගොඩ අරගෙන ඒ වී මල්ල නැවත බරක් තියලා ඇතුළ වෙන රස්නේ ওই වී මල්ලක් ඇතුළට ඒ මත දාලා බලන්න මේ පැලවෙන වී මල්ලක් නේ පැලවෙන වී එක ප්‍රශ්නයක් තියෙනවා එහෙනම්. ඇයි ශෝෂණය කරනවා තාම වේගින් ඒ ශෝෂණයේදී පිටවෙන ශක්තිය තමයි ඒ ගෝණිය ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ටිකක් කල් තියෙනවා පැලවෙන්න. ඊළඟට බීජ පරෝහණයට පෙර පිටතින් නැති බූව කොටස පිලිස්සීම. තේක්ක උදාහරණයක් දීලා තියෙනවා. තේක්ක බීජ පැල කරන්නේ මේ විදියට පුච්චලා. බීජවල බීජාවරණය ඉවත් කර පරෝහණයට යොදා ගැනීම. දොඩම් වල වටේ බීජාවරණය හයියයි. ඒ නිසා බීජාවරණය අයින් කරනවා. හරිද? ඊළඟ බීජ පරෝහණයට පෙර උණු ජලය තුල බහාලීම. ඒ කියන්නේ අර හයිය නිසා උදාහරණයක් ඉපිල් බීජ පරෝහණයට පෙර තැලීම නෙල්ලි උදාහරණයේ විදියට දීලා තියෙනවා. ඔතන ලියා ගන්න පුතේ පිටු අංක 48 ඔයාගේ අච්චු පොතේ පිටු අංක 48 ඔය දේවල් ටික තියෙනවා. ටියුට් එකේ ඒ දේවල් ටික දාලා ලියා ගන්න. ඔතන හිස්තැන් ටික එතකොට ඒක හරහා ඔයා පුරව ගන්න. හරිද? එහෙනම් ඔන්න 21 වෙනි පිටුවේ අන්තිම ටික ඔයාට හෝම්වර්ක් එකක් දුන්නා. හිස්තැන් පුරව ගන්න ඒ දේවල් ටික මම ඒක ලියලා දාන්නම්. හරි. ඔන්න එහෙනම් මම බාරගත්ත කොටස පුතේ ශාක ප්‍රජනනයේ කොටස ඔතනින් સમાપ્ત වෙනවා. මානව ප්‍රජනනයේ තා ටිකක් ඉතුරු වෙනවා. එතකොට හෙට බොහෝ දුර වෙලාවට ඒවා ටික අවසන් කරලා දෙවි. මානව ප්‍රජනනය සම්බන්ධ වැදගත් කොටස් ටිකකට කතා කරන්න තියෙන්නේ නේද? අවශ්‍යම දේවල් ටික ප්‍රශ්න තියෙනවා දාලා ඔයාගේ ශාකවල ප්‍රශ්නක් තියෙනවා මේකේ ටියුට් එකෙත් දාලා ඒ ටිකක් බලලා ඉවර කරන්න. එහෙනම් අදට නවත්තනවා. අපි නැවත හෙට උදේ පේපර් ක්ලාස් එක තියෙනවා. ඒකෙදි හම්බ වෙමු. ව්‍යුහගත රචනාවේ අවසාන ප්‍රශ්න ඉතුරුනා ගිය සතියේ රචනා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන් එන්න ලකුණු 60න් කීයක් ගන්න පුළුවන්ද කියලා හොඳම ප්‍රශ්න තුන ලියන්න. ඉතුරු ප්‍රශ්න දෙකක් ලියන්න. අන්න ඔක්කොම ලියන්න එකේ. ටියුට් ගන්න අද බෑ පුතේ. ටියුට් එක තාම හදලා කියන්නේ තාම මේ ඒ කියන්නේ තාම ටියුට් එක නෑ. හොඳේ. ඒ නිසා ඔයාගේ ගෲප් එකට ටියුට් එක ගන්න වෙලාව දාන්නම්. ඒ දැම්මට පස්සේ යන්න අම්මලා තාත්තලා යවන්න එපා කොහෙටවත් උදේ 10 ටියුට් එක තාම නෑ. ආයතනවල. හරි. එහෙනම් මම නතර කරනවා සියලු දරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.